මානසික රෝගීන් හයි කියන්නේ සබ්බේතනා උම්මත්‍රක මොකද මේ කියන්නේ අපි හැමෝම යම් කිසි උමතු රෝගයකින් පෙළෙනවා. ඕගොල්ලෝ දන්නවා ගාවට පිස්සු කියලා? දන්නවා? හොඳටම පිස්සු කියලා දන්නවද? නෑ හොඳටම පිස්සු කියලා දන්නේ නෑ නේද? ඒ වුණාට හස්බන්ඩ් දන්නවනේ. ප්‍රාදේශීය සභාවේ අනිත් කට්ටිය දන්නවා මොකක් හරි මෙන්ටල් කේස් එකක් ඔයාලට තියෙනවා කියලා. අද ඒක හරි නිවැරදිව අඳුරගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? බෙහෙත් කරන්න ලේසි නේද? ඔව්. මට පිස්සු කියලා අඳුරගන්නේ නැති තාක්කල් මට හිතෙන්නේ අනිත් උන්ට පිස්සු කියලා. උන්ට පිස්සු, මූට පිස්සු. එහෙමනේ හිතන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා පැහැදිලිව අපිට තියෙන පිස්සු හරියට අඳුරගත්තොත් අපිට ඒක බෙහෙත් කළොත් අපිට අනිත් මිනිස්සුන්ගේ පිස්සු වලට සමාව දෙන්න පුළුවන්. අත්හරින්න පුළුවන්. එහෙනම් මගේ දුවේ අද ඉගෙන ගන්නේ දැන් එක පුතයි ආකොල්ලු දෙන්නයි දෙන්නයි ඉන්නේ. අනිත් ඒවා ටික ගිහිල්ලා. අවමානය අපි කිව්වේ ඇයි? අඩුවෙන් මනින ඒගොල්ලන්ට මේක ලොකුට දැනනවද? නෑ. දැනෙන්නේ නෑ. අභිමානය කියන උසස් ලෙස මනින අය. ඒගොල්ලෝ මේක උසස් ලෙස මනිනවා. ඒකට මේකේ වේට් එකක් වටිනාකමක් දැනෙනවා. අද දවසේ උසස් ලෙස මනින අය. මේ දැනීම තියෙන්නේ අපේ brain waves කියන්නේ චිත්ත තරංග මතමයි. මම ඔයගලන්ට දාලා පෙන්නනවා. මේ චිත්ත තරංග කියන එක හරි අපූර්ව තරංග අපිට තියෙනවා. ඒවට අපි කියනවා brain waves කියලා. මේ හදවත ලබ්ඩබ් කියලා ගැහෙනකොට මොකද වෙන්නේ? එකෙන් කරන්ට් එකක් උපදිනවා. මේ කරන්ට් එක ස්නායු තන්තු ඔස්සේ brain එකට යනවා. brain එකක් ගැහෙන්න ගන්නවා. brain එක ගැහෙන්නේ මෙහෙම තරංගාකාරයෙන්. අපි ඒවට කියනවා චිත්ත තරංග කියලා. මේ චිත්ත තරංග චිත්ත රූප හදනවා. ඒවා ફોકસ කරලා තමයි රූපේ හදන්නේ. දැන් මේ චිත්ත තරංග පල්ලෙහාන් ගිය ගමන් අවමානෙ, ඊරින් ගිය ගමන් අදිමානෙ. මේකට බලපාන්නේ හෝමෝන. අපි ගන්න ආහාර බව බලපාන. ඔයා මේ මොහොතේ ඉන්න මානසික තත්ත්වයේ හුස්ම බලපාන. මේ හුස්මත් එක්ක ඔයා ගන්නේ නිකන් ඔක්සිජන් නෙමෙයි. ඔයාගේ සිතුවිලි, හැඟීම්, ආවේදන මේ ඔක්කොම හුස්ම එක්ක ඇතුළට එනවා. ඒව තමයි රූප බවට එන්නේ. ඒ රූප බවට පත් කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. චක්කු, ශෝත, ගාන, ජීවා, කාය පංචේන්ද්‍රියෙන් තමයි මේ දේවල් ඇදලා ගන්න. ඒ ඇදලා ගත්තාම කාන්දම් බලයක් වගේ ඒවා රූපාකාරයෙන් ඇදිලා එනවා. හරියට මේ Google එකේ තියෙන දේවල් හරිද? ඔයා ඇප් එකක් දාගත්තාම ඔයාගේ ගේ තියෙන තැන පේනව නේද? ඔයාට යන පාරවල් කියලා දෙනව නේද? දැන් කොළඹ නම් 1 වේද 2 වේද කියලා දෙනවා. ට්‍රැෆික් අඩුද පෙන්නනවා. Google එක. Google අක්කා. එහෙනම් මේ අක්කගේ ඊට වඩා දෙයක් තියෙනව නේද? අනේ මේ අක්කා දැනගන්න ඕනේ මෙන්න මේ සිත කියන්නේ ඵලයක්. සිත කියන්නේ මොකද්ද? කරන්ට් එකක්. මොකද්ද? කරන්ට් එකක්. මේ කරන්ට් එක නිකම් බෑ. සතසා අභ්‍යාස කිරීම තුලින් අපි වෙන වෙනම ඇප්ස් දාගන්න ඕනේ. නැත්නම් ඒව ඇක්ටිව් වෙන්නේ නැහැ. නැත්නම් අර මෝඩ තකතිරු ගෑනීම තමයි කොච්චර ට්‍රේනින් කළා. මේ ගෑනීම නායකයෙක් කරන්න නම් ශක්තිවන්ත කරන්න නම් දෙවන්ත කරන්න නම් අර മന്ത്രിව සභාපති කරන්න නම් අපිට මොකද කරන්න ඕනේ? මුට ඇප් ඉන්ස්ටෝල් කරන්න ඕනේ, ප්‍රෝග්‍රෑම් දාන්න ඕනේ, අනිත් ප්‍රෝග්‍රෑම් දිහේ දාන්න ඕනේ. තියෙන වෛරස් ටික ස්කෑන් කරන්න ඕනේ. නේද? බ්‍රේන් එකේ කැපැසිටි එක වැඩි කරන්න ඕනේ. කුණු වලින් පිළිලා නම් ප්‍රෝග්‍රෑම් ෆෝන් එක වැඩ කරනවද? නෑ. ඔයාගේ ෆොටෝ පිරුණාන් පස්සේ ප්‍රෝග්‍රෑම් මේ ෆෝන් එක ස්ලෝ නේද? ඒ වගේ ඔයාගේ හැම දෙයක්ම රූප වශයෙන් තමයි ඉන්ස්ටෝල් කරගන්නේ. මේ රූප වලින් පිරුණාන් පස්සේ ඔයා ස්ලෝ. දැන් ඔයාගේ ජීවිතේ මනස කියන්නේ මොකද්ද මගේ දරුවනේ? අතීත සිදුවීම් වලට කියනවා මනස කියලා. අතීතයේ තියෙන කුණු කන්දල ඔක්කොම තමයි මනසේ තියෙන රීසයික්ලින් බින් එක. මේකේ පිරීලා තියෙන විදිහට තමයි වැඩ කරන්නේ. දැන් මුන් අද ආවේ නැති එක හේතුවක් තමයි උන්ට අත්දැකීමෙන් තියෙනම ඉදිරියට දාන්නේ බෝරින් වැඩසටහන. මෙලෝ රහක් නැති දේවල්. එතකොට මොකද මුන් එක අත්දැකීමක් තියෙන එක බෝ කරනවා වැඩක් නැහැ යන්න එපා. මොකද ඔක්කොම මේ විදිහට වෙනවා. එක වචනයක් කිව්ව ගමන් අනිත් ඒගොල්ලෝ 10ක් ඒකට ඇලෙනව නේද? නෙගටිව්ස් නේ ඇලෙන්නේ ටක් ගාලා. ඒකයි මම කියන්නේ කටින් නිකම්වත් නෙගටිව් වචනයක් දරුවන්ට දාන්න එපා. ඔයාට බෑ පුතේ ඔක කිව්වොත් උට බෑම තමයි. ඔක හරියන්නේ නැහැ කිව්වොත් නෑම තමයි. හස්බන්ඩ් කියන්න බලන්න. කරන්න යනකොට වැඩක් නැහැ ඔක හරියන්නේ නැහැ කියලා කොච්චර වහන්සලා කරත් හරියන්නේ නැහැ.
ගෑනු කියන්නේ සාපයක්. කට ඇරියොත් කියන වචනේ අනිවාර්යම වෙනවා. නැත්ද? වෙනවා. ඔයාගේ හස්බන්ඩ් එකෙන් අහන්න කරුණා කියලා. ඔයා එපා කිව්ව වැඩ කොච්චර කළා ඌ ඇනගෙන තියෙනවද? ඒක නේද ඇත්ත? ඔයා එපා කිව්වොත් ඒක ආයි නෑ ඊ විදිහටම වෙනවා. ඒ කියන්නේ පිරිමි කියන්නේ ලොකු අත්දැකීම් තියෙන උන්ද? නෑ උන්ට ඕනේ මේ ඉදා උන්ට හෙටක් තියෙනවද? පිරිමින්ට හෙටක් තියෙනවද? උන් නිදිය ගන්නවද හෙට උදේ උ යන්නේ මොනවාද? ළමයි ඉස්කෝලේ යන්න ඕන ලයිට් බිල් ගෙවුවද වතුර බිල් ගෙවුවද වරිපණන් ගෙවුවද උන් හිතනවද? නෑ. උන් හිතන්නේ ගැහැණු කියන්නේ අතීත ගුණයක්. උන් ඊයේ ඒවා පෙරේද ඒවා කලින් ඒවා ඔක්කොම මතක තියනව නේද උන්ට? නේද මතකයි නේද? ඒ හින්දා ඔයා ජීවිතේ බලා ගන්න ඕනේ හැම වෙලාවෙම හෙට කියන දවස එන්න නම් අද කියන දවස උපරිම සතුටින් ජීවත් වෙන්න නයි කියන්නේ. අද කියන දවස උපරිම සතුටින් ජීවත් වෙන්න ඕනේ. උපරිම සතුටින් ජීවත් වෙන්න නම් මගේ යාළුවනේ අද නුඹලා දැනගන්න ඕනේ මට පිස්සුද නැද්ද කියලා. දැනගන්න මොකද්ද මට ඒ පිස්සුද නැද්ද කියලා දැනගන්න හොඳම ටෙස්ට් එකට කියනවා mind scanning test. හයි කියන්නේ. mind mirror test. මේ ටෙස්ට් එකෙන් දැනගත්ත හැකි ඔබට පිස්සුද කියලා. එතකොට දැන් දැනගන්නවා ඇත්තටම මට පිස්සු මම මොන හරි එනම් මේකට පිළියමක් කරන්න ඕන. මම ඒකේ ටෙස්ට් එක කරගන්න කිව්වේ මේක අන්න කියනවා ඔයා ඔන්න කැන්සර් එකක ගැටයක් තියෙනවා මුල් අවස්ථාවේදී දැම්මම මේක අරන් දැම්මොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ජීවත් වෙන්න පුළුවන්. ඔයාලට ජීවත් වෙන්න අමාරුයි එන්න මේක මුල් දූලා උඩු දූලා හැමතැනම ගියොත් මොකද වෙන්නේ? එක පියවරු නෙමෙයි මුළු පැත්තම නෙමෙයි මුළු ජීවිතේම අවසන් කරන්න වෙනවා. ඒ හින්දා මගේ යාළුවනේ දැන් මොන්න සිහියෙන් අඳින්න යන්නේ. කොහොමයි කියන්නේ? සිහියෙන් අඳින්න යන්නේ. සිහියෙන් සතියෙන් අඳින්න යන්නේ මගේ රූපය. හයි කියන්නේ. දැන් ෆයිල් එක උඩ පොත උඩ තියාගන්න කොලේ. ඔයාගේ මෙන්න මේ නිකට කොනට අත තියාගන්න. නිකට කොනට අත තියාගෙන මෙන්න මේ නළලේ මැදට මෙහෙම ගෙවුවාම ඇප් එකක් අහු වෙනව නේද? මේ ඇප් එකට කියනවා third eye කියලා. හයි කියන්නේ. බුදුහාමුදුරන්ගේ මේ eye එක මොකද්ද? පූර්ණ රෝම ධාතුව. මෙතන තියෙන ඇප් එක මොකද්ද? මේක ඇප් එකක්. මොකද්ද මේ? ඔයාගේ මුළු ජීවිතේ ඉදිරියේ decision making problem solving අනාගතේ ඔක්කොම රෙකෝඩ් එකලා තියෙන මෙතන. ඉරනේ? එහෙනම් මේ ඇප් එක තමයි ඇක්ටිවේට් කරන්නේ. එහෙනම් මේ ඇප් එක මෙහෙම තියලා පොලේට අත තියලා හරියට මැද ඇඟිල්ලයි යල්ලේ කොනයි මාක් කරා. 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 දැන් වලට ලිමිට්ස් එකක් හම්බෙලා තියෙනවා නේද? ඔය මිරර් එකක්. මේ මිරර් එකක් හයිය කියන්නේ මේ කණ්ණාඩියක් හයිය කියන්නේ. මේ කණ්ණාඩියේ මගේ මූණ අඳිමි. පංචේන්ද්‍රියට අනුකූලව සිහියෙන් සතියෙන් මොලේ තියෙන රූපය අතට අරගෙන කොළයේ පිටපත් කරමි. අවසාන ප්‍රතිඵලය මම මානසිකව වියවුල්ද නැද්ද කියලා තීරණය කරයි. එන මේ මූලයේ තියෙන පංචේන්ද්‍රිය සහිත රූපයක් අඳින්න ඕනේ. මාක් කළායි නිකටයි ඇප් එකේ කොනයි. හරිද? මේ දෙක මායින් කළා. මෙහෙම දිග ඉරක් ඇන්දොත් මේ ඉර ඇතුලේ තියෙන්න ඕනේ අනිත් අංග ටික බලමු අදිනවද කියලා. මයින්ඩ් එක ස්කෑන් කරන්න යන්නේ. බ්‍රේන් එක ස්කෑන් කළොත් ටියුමර් එකක් කැන්සර් එකක් හොයාගත්තා. ඒකි දැන් මේ හදන්නේ අපි මයින්ඩ් එක ස්කෑන් කරන්න. මිනිත්තු 2යි ටෙස්ට් එක අදින්න බලන්න. මිනිත්තු 2ේ ටෙස්ට් එක.
ඔබ විශ්වාස කරන්න. ඔබ අඳින්නේ ඔබගේ ධෛර්යයයි. ඔබ කොච්චර වැඩ කළත් කොච්චර දක්ෂ වුණත් ඔය දේ හරියට නැත්නම් ඔබට ඉදිරියට යාමක් නැහැ. ඔබ ඉන්න තැනමයි. ඔබට ඉදිරි ගමනක් නැහැ. ඔබ කොච්චර සතුටින් කියලා කෑ ගැහුවත් ඔබ කොච්චර හෘද සාක්ෂියක ජීවත් වුණත් ඔබගේ ධෛර්යය වෙනස් කරන්න බෑ. ඔය තමයි කවුරුමේ. ඔය ඇන්දේ කවුරුමේ. මාග්‍රට් මීඩ් කියන මනෝවිද්‍යාඥවරිය නම් කියන ඔය ඔබ ඇත්තේ ඔබගේ නාත්මයේ රූපයයි. හරි. ඇදලා අවසන් කරන්න. හරි. දැන් ලකුණු දෙන්න යන්නේ. හරි නම් ඕක ලකුණු දෙනකොට ඔයා බලන්න බෑ. මගේ වෙනින් වර්ක්ෂොප්ස් වලදී මම දෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට මම තනියම ලකුණු දෙනවා අවංකව හෘද සාක්ෂියට. හෘද සාක්ෂියට අවංකව ලකුණු දෙනවා. හරි. ලකුණු දෙනකොට ලකුණු මාකින් ස්කීම් එක පැත්තක ලියා ගන්න. මාකින් ස්කීම් එක. දැන් අඳින්න ගාවත් දැන් කාලේ විතර. කාලේ විතර වුණා. ඒ කොලේම පැත්තක ලියා ගන්න ලකුණු දෙන හැටි. ලකුණු 10න් දෙන්නේ ලකුණු 10න් ලකුණු 3ක්ම දෙන්නේ ඇස් වලට. ලකුණු 3ක්ම දෙන්නේ ඇස් වලට. ලකුණු 2ක් කන් වලට. ලියා ගන්න මැට්ටි වගේ බලන් ඉන්නේ කට ඇරගෙන. අහගන්න දේවල් අමතක වෙනවා. ලියාගත්ත දේවල් මතකට එනවා. ලකුණු 2ක් කන් වලට. ලකුණු 2ක් කටට. ලකුණු 2ක් නාසයට. එක ලකුණක් සමමිතියට. ඔන්න ලකුණු 10 වෙදිච්ච හැටි 3ක් ඇස් වලට චක්කු, 2ක් කන් වලට සෝත, 2ක් ගාන නාසයට, 2ක් ජීවා කටට, එකක් කාය සමමිතියට. හරි. දැන් ලකුණු දාගමු හරියට. ලකුණු 3 දෙන්නේ ඇහි හරි මැද කළු ඉන්ද්‍රියාව ඇදලා තියෙනවා නම් විතරයි. හරි මැද කළු ඉන්ද්‍රියාව තියෙන්න ඕනේ. නැති කිසි කෙනෙකුට ලකුණු 3 හම් වෙන්නේ නැහැ. සමහර අයගේ කළු ඉන්ද්‍රියාව උඩට ගිහිල්ලා අතිමානේ. සමහර අය කළු ඉන්ද්‍රියාව යට ගිහිල්ලා අවමානේ. සමහර අයගේ පැත්තක ගිහිල්ලා බයිපෝල් එක. දිවිදල ආදතිය කියන දෙකම තියෙනවා. සමහර අයගේ totally blind මැද නැහැ. නමුත් හරක් වගේ වැඩ කරනවා, ගොඩාක් වැඩ කරනවා, හොඳයි වැඩක් නැහැ, සතුටක් එන්නේ නැහැ. නිරෝගීකමක් එන්නේ නැහැ. මොකක් හරි ලොකු ජීවිතයේ අඩුවක් තියෙනවා. ඒ අඩුව හොයා ගන්න. හැබැයි ඕගොල්ලෝ හිතලා හරි මැද තියෙන්න ඕනේ. කළු ඉන්දියාව හරි මැද, ලොකුවට හරි පොඩියට හරි මැද. මැද කියන්නේ ටිකක් උඩ ටිකක් පල්ලෙහායන් බෑ. යාළුවෙන් අහලා බලන්න ඒකේ බලපන් මේකේ මේ හරි මැදද කියලා. දැන් නම් ලෝභකමට මට 3යික දාගන්න. ඒකත් අදිමානේ ලක්ෂණයක්. මම පෙරදෙන්න කැමති නෑනේ අදිමානේ යු. මගේ අඩුවක් පෙන්නලා දෙනවට කැමති නෑ. වයි යම්කිසි මානසික තත්ත්වයක ඉන්නවනම් මේ කළු ඉන්ද්‍රියාව අවුල්. දැන් හදන්න එපා මට කියලා පෙන්වන්නවත් බෑ ජීවිතේ එකවතාවයි මේක කරන්න පුළුවන්. හරි. දෙවෙනි එක නාසය. මේ නාසයේ නෝට් ස්ටිල්ස් දෙකම තියෙනවා නිකන් 60 තලයක් වගේ හරි. සමහර උන් ඇඳලා තියෙන එල්බෝඩ්, බටු කරාල් උන්ට ආත්මාර්ථකාමී නෝ ලකුණු. එල්බෝඩ් ඇඳලා බටු කරාල් ඇඳලා යාන්තම් හරි 60 තලයක් තියෙනවා. ජීව් මේ නාසය නෝට් ස්ටිල්ස් දෙක. හුස්ම කටට ලකුණු 2යි.
මාළු කටවල වලට බෑ. මැද ඉරක් ගිහිලා තියෙනෝනේ, දත්ති කැදලා තියෙනෝනේ එක්කෝ. සමහරුන් ඇදලා තියෙනවා මෙහෙම ලොකු කටක්. අර කටක්. මේ කටවල ඉඳ තමයි උන්ට හෙන ගහලා තියෙන්නේ. මිනිහා සතුටින්ද නෑ. ඇයි? මේකේ කට හින්දා. ගත් පේන්න කට පියන් කියන එක ඊයේ වෙලා ඉඳන් කියනවා උඩ කඩක් එලෙන්න දිනවද? ඌ හැමදාම වලි දාගන්නේ මේ කට හින්දා නේද? ඇදලා දෙන ලස්සනට ඒ කට. සමහරුන්ගේ කට එහෙම ඇදලා තියෙනවා එක්ක කෙලින් අතට ඒකෙන් මු කතා කරන්නෙම නෑ. උන්ට මෙලෝ දෙයක් ලෝකෙ කිනත් මු කතා කරන්නේ නෑ. ඒක කට. හරිනේ. ඔබ බලහන් ගෙදර ගිහිල්ලා කෙල්ලේ මගේ කට හින්දා මට කොච්චර දේවල් අහිමි වුණාද නැන්දම් මගේ වුණත් ආදරේ අහිමි වෙන්න කට හේතු වුණා. මිනිහා ආදරේ නැති වෙන්න කට හේතු වුණා. මේ වැදින්න මොකද අහිංසකත්වය. මේ තියෙන්නේ කතා කරන්නේ නිහඬ බව. හරි ගුප්තයි. හරි නිදහස්. නිදහස් කියන්නේ කාටවත් තමන්ගේ ඇතුළේ තියෙන දේවල් ලේසියෙන් කියන්නේ. නමුත් හරි අවංක ගෑනියක්. ඒක නේද? ඔබට මම මොනවද කියන්නේ? ඒක ඇඳලා නැත්තේ 70 යට රැලි ටිකයි විතරයි. මොනවද ඉන්නේ කිව්වා? ඊළඟට කන් දෙක. කන් දෙක පැහැදිලිව ඇදලා නම් විතරයි ලකුණු දෙකක් දෙන්නේ. නේද? කන් දෙක ඇදලාද? දැන් මයිනස් ලකුණු වෙනවා. ඇස් දෙක ඇදලා කණ්ණාඩි දාගෙන ඉන්නව නම් කණ්ණාඩි නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. ලකුණක් කපනවා. දැන් මේ කළු බෝලේ යට ගිහිලා නේද කළු බෝලේ? මේක මොකද්ද කියන්නේ? අවමානය. ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් වුණත් සීනියර් ඔෆිසර් වුණත් පුංචි දේවල් වලින් මට බෑ මට නෑ මට ඉච්චර කියලා දේ තුල තමන්ව පාගන අනිත් අය ඇති. දන්නේම නැතුව. ඇයි ඒ? සැකේ තියෙනවා, බිය තියෙනවා, අවිශ්වාසය තියෙනවා. නේද? ඒ තුල මට එක්ක ලෙඩ හැදෙයි, මට බයයි, මට ඔය වගේ කීම් ගන්න බෑ. ඒ වගේ වචන වලින් ඉන්නේ නැහැ පල්ලයට ගිහින්. නමුත් ආදරණීය ගෑණියක් නේද සුවඳ තියෙනවා නේද? ලකුණු දෙකම නාසයට හම්බ වෙනවා. කටට අවංක ගෑණියක් නේද? කට සම්පූර්ණ ලකුණු දෙක හම්බ වෙනවා. මැදින් ගිහින් තියෙනවනේ. නේද? එහෙනම් මේ ඇස් වලට ලකුණු තුන හම්බ වෙන්නේ නැහැ. කන් වලට ඉයරින්ග්ස් දෙක දාලාද? නැහැ. නේද? එහෙනම් ලකුණක් කපනවා. කන් වලට දුන්න ලකුණු දෙකෙන් කරාබු දෙක දාන්න නම් ලකුණක් කපනවා. ඇස් වලට දුන්න ලකුණු වලින් ඇස් හරි මැද කණු ඉන්ද්‍රියාව තිබුණත් කන්නඩි දාගෙන කන්නඩි දෙක ඇදලා නැත්නම් ලකුණක් කපනවා ඒකම තුමා කපහක්. අපර ලකුණු තුන නැහැනේ. කපන්න තුනක් තියෙන්නේ බෑ. තුනක් නෑ කපන්න. මම දැක්ක මේ ළඟදී කාටුන් එකක් තියෙනවා. ඒ අර බෝල්ස් එකක් දාලා ඒ බෝල්ස් එකට ස්ටාර්ට් එකේ දාලා ජනතාවට කියන මෙහෙම ඇදපම්. ඒ ස්ටාර්ට් එකේ දාන්නේ මෙතෙන් මේ පල්ලෙහා. දාලා ඉඳලා ජනතාව ඒක එල්ලිලා ඉන්නවා. ලස්සන කාටුන් එකක් නේද? නේද මේ ප්‍රසිද්ධ මාධ්‍යයේ. අය ප්‍රසිද්ධ මාධ්‍යයට කාටුන් එකක්. ඒ වගේ අන්තර්ජාතික කාටුන්. දැන් ජනතාවට බෙල්ලට නෙමෙයි දැන් ජනතාවට කෙලියා කියන්නේ. බෙල්ලට නම් මැරෙනවනේ කෙලිම මැරුන්නේ නැහැ නේද අපි මැරි. හරි. ඊවතුම නිර්මාණශීලීත්වය. හරි. ඊට පස්සේ මෙතන ඉරයි මෙතන තිතයි යන්නේ අපි. දැන් කල්පනා කරපන් මෙතන තිතකෝ මෙතන තිතකෝ. අන්න ඒ වටා තමයි මූණ දෙන්න ඕනේ නේ. ඒ වටා මූණ නැතුව ඔය ලොකු රූපයන්ද භූත රූපයන්ද පුංචි රූපයන්ද ප්‍රයෝග ඉන්න නේද? උට භූත දෝෂ තියෙනවා. මොටහලු නැගදී වරදක් නේද?
ඒ සමහරුන්ගේ මුණුවල් මේම දිගයි. ඇස් දෙක උඩ නහය උඩ ඒ අතර ලොකු පරතරයක් තියෙනවා. භූත රූප වඳින්නේ. නේද? ඒවට ලකුණක් දෙනවද? නෑ මේක අර ඉර ගහන්න හරියට මේ මෙතනයි මෙහෙම ඉරක් අඳලා කන් දෙක හරහා නාසය හරහා ඉරක් ගන්න. ඊට ක්‍රොස් එකක් ගැහුවාම සමමිතික කොටස් හතරක් තියෙනවා නම් විතරයි ලකුණ දෙන්නේ. දැන් ලකුණ එකතු කරන්න බලන්න. ලකුණ එකතු කරන්න. ඒකට ලකුණක් දෙනවා. සමමිතික නම් ලකුණයි. ඔයාලට ලකුණක් හම්බ වෙන සමමිතික. දැන් ලකුණ එකතු කරන්න. එකතු කරන්න. ලකුණු නැහැ. හරි. ඒ කට තමයි කට නේද ඇවිස්සුනේ. හස්බන්ඩ් එක මාව අවුස්ස ගන්න එපා කියලා. එහෙම කියන නේද? අම්මේ නිශ්ශබ්ද හිටියට මාව ඇවිස්සුනොත් දන්නවනේ ඌ බයටක් ගායි. එනේ ලකුණු විතර මාන ලකුණු 8 හෝ 8ට වඩා ගත්තා ඇවිස්සන බා. 8 හෝ 8ට වඩා ගත්තයි. මට ඕනේ එන්න. මම බලනවා. හැබැයි ඕඩ කරලා තිබුණොත් එන්න බෑ. දැන් බලන්න තුවන්. මම බලන්නම් මුන් ඇත්තටම මේ වරද කරන්නේ. එන්න ඕනේ හැමෝම. හොඳ අත්ප්‍රසන්නාදය දෙන්න පිරිමි දෙන්නෙක් එනවා. ඒකයි මට එන්න කිව්වේ. Good. නේ මට රාහුල ඇදලා කියන නිසා මම ඔක්කොම මතක කරලා තියෙනවා. ලකුණු 3යි 2යි 5යි ඈ වෙන 6යි කෙලින් දීද ලකුණු දෙක දෙනවද නාස්පුඩු දෙක දෙනවද ඈ ඉතින් බොට වලට දෙන්න පුළුවන්ද කඩට හම්බ වෙනවද කීයක් දුන කඩට නැත්නම් ඔබ මේ වීරගුණ ටික ඕක එකතු කරලා මම මාකේ ස්කීම් එකේ ලකුණු ටික එකතු කරලා 10 කියලා දාගෙන උඩ තමයි මුදල් නැති කමයි Sekarang ada di Rusia. China. Hari, kawan lain. Ini. Tahu kamu dah ada nama dah ini. Hari. Mama me ආවේකට කරු කරනවා. බුදල් ඇමති වුණත් මොකා වුණත් ඌ එතෙන්ට ආවේකට කරු කරන්නේ බෑ නේද? වංචාවෙන් හරි දූෂණයෙන් හරි දැන් ආවනම් අපි යුතුකම මොකද්ද? හදලා ගන්න එක. තව කවුද ඉන්නේ? හත ලකුණු 7 ගත්තයි. අද උත්තර බලන්න. එන්න බෑ. එන්න. come girl. I like this hairstyle. මොකද නිකාම් ප්‍රොෆෙෂනල් විදියට කැන්ඩි එකකට දාගෙන ඉන්නකොට ඒක වෘත්තිකත්වය. හයිය කියන්නේ. උච්චිකත්වය නෙමෙයි ඒක වෘත්තිකත්වය. උට වචනත් කියලා එන්නේ අර පැසේ මාත්‍යයට වගේ. උච්චිකත්වය. වෘත්තිකත්වය කියන එක අහලා නැද්ද? වෘත්තිකත්වය හයිය කියන්නේ. ප්‍රොෆෙෂනලිසම්. හයිය කියන්නේ. දැන් ප්‍රොෆෙෂනලිසම් කියන්නේ මගේ දුවේ පුතේ අපි ඇඳහම දැන් අපිට දැන් මම ස්වීඩන් රටේ ජීවත් වුණා. ඒ රටේ මම උදේ නැගිටලා උදේ 6ට ඇති වෙලා මගේ හොස්ටල් එකේ ඉඳලා මම පල්ලෙහාට බහිනකොට මහත ලේඩි කෙනෙක් මේ පාරේ තියෙන තනකොළ පුංචි ඒවා ගලෝ රෝස පඳුරු දිගට වතුර දදා යනවා. හරි මහත ලේඩි කෙනෙක්
අර පෙට්‍රෝලියක් කරන් ඇවිල්ලා කුංචි වතුර දානවා. මේ කිලෝමීටර් භාගයක් විතර යා වතුර දානවා ඒවට. ඊට පස්සේ මම ළඟට ගිහිල්ලා ඇහුවා ඔයා කරන්නේ මොකද්ද මේ වැඩේ? කොහිද ඔයා ඉන්නේ? එහෙම කියලා කතා කරලා කිව්වහම මේක මගේ ඩියුටි එක. මම හරි ලස්සනට කරනවා. මගේ සිටි එක ලස්සනට තියාගන්න එක මගේ යුතුයකමක් කියලා. Then I asked them, "Her, who you are? කවුද ඔබ?" ඔයා විශ්වාස කරන්න I am a mayor of this city කිව්වා. මම මේ නගරේ නගරාධිපතිනේ කිව්වා. ඉතින් මට අදහ ගන්න බැරුව ගියා ඉංග්‍රීසි රටට ආදරය කරන්න හැටි. ඌරු තැනක මම මාව ෆ්ලයිට් එකෙන් බැහැලා ගෙනියන්න හදනකොට ඒ ඩ්‍රයිවර් කිව්වේ "සර් මේ රටේ ඕන තැනකින් ඔයා 12 පාරකින් වතුර බොන්න you can drink our water." ඒ කියන්නේ එච්චරට වතුර පිරිසිදුයි. කවදාවත් වතුර දූෂණය කළා නැහැ ඒ රටේ. උදාහරණයක් වශයෙන් මේ රටේ ඉන්න 66%ක්ම පාර්ලිමේන්තු එකේ ඉන්නේ කවුද? කාන්තාවෝ. ඒගොල්ලෝ නීතිය එයා ගෙවල් වගේ රටවල් හදලා තියෙනවා. එච්චරටම නීතිගරුකයි රට. ප්‍රිසන් එකට ගියා ප්‍රිසන් එකේ ඉන්නේ 125යි ජාතික ප්‍රිසන් එකේ අපි 30000 ඉන්නවා. නේද? ඉතින් ඒ හින්දා ඒ රටවල් අපේ රටවලට ගොඩක් බලක් දිනුනවා. එහෙනම් මම මේගොල්ලන්ව ගෙන්න ගත්තේ මේ රූපෙන් කියන්නේ මොකද්ද? ඔයාගේ මනෝ චිත්‍රණය, චිත්ත රූපය. ඔයාගේ හදවත ගැහෙන රාවේ, ඔයාගේ බ්‍රේන් එක ගැහෙන රාවේ. අර කිව්වේ මගේ හිත මොනවද මුමුණනවා? මේ මගේ සිතුවිලි තමයි මේ යන්නේ. ඔයාගේ යටිහිතේ මෙච්චර කල් තැම්පත් වෙලා හිටපු කෙනා. මෙන්න මේ කෙනා අභිමානවත් කෙනෙක්. මම ඔයාට අද කිව්වයි කියලා විශ්වාස කරන්න. ඔයා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්ද? නෑ. ඔයාට ඩිග්‍රී එකක් කරන්න ආසද? ආසයි. කොයිද ඔයා කරන්න හිතන් ඉන්නේ? පෙර පාසල් සම්බන්ධව. ඔව්. ඕපන් යුනිවර්සිටි රෙජිස්ටර් වෙන්න. ඕපන් යුනිවර්සිටි රෙජිස්ටර් වෙලා දැනට NVQ level පදම තියෙන ඕපන් යුනිවර්සිටි ඩිග්‍රී එකනේ. ඔයාට ඒක කරගෙන ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරගන්න. ඔයාට ලංකාවේ ඉන්න බෙස්ට්ම පෙර පාසල් පාලිකාවකට පත් වෙන්න. ඩිරෙක්ටර් බවට පත් වෙන්න. ඔයාට ගොඩාක් යන්න අනාගතයක් තියෙනවා. එච්චරට දක්ෂ කෙනෙක් ඔයා. ඔයා පෙන්වන්න බලන්න. ඔයා ගොඩාක් අවංක කෙනෙක්. හෘද සාක්ෂිය අනුව වැඩ කරන කෙනෙක්. ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් නිහතමානී චරිතයක්. ඔයා හොඳ යෙහෙලියක්. එහෙනම් ඔයා අරගෙන යන්න ඔයාට ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. පෙන්වන්න බලන්න. ඔයා හොඳ කෙනෙක්. දක්ෂ කෙනෙක්. ඔයාට යන්න පුළුවන් ඉම අනන්තයි. නමුත් මොකක් හරි දෝෂකින් ඔයා ඒක නැති කරගන්න උත්සාහ කරන්න එපා. ඔයාට යන්න පුළුවන් අද මම කියන මාව විශ්වාස කරන්න. ඔයා ඩිග්‍රියක් තියෙනවද? නැහැ. මොනවද කරන්න හිතන්නේ? පෙරපාසල් යන්න කරන්නේ. ඒ තුල හරි ඉදිරියට යන්න, තව ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරගන්න. මොකද අනාගතයේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ස්පීකින් පෙරපාසල් තියෙනවා. ඒ තුල ඔයාලට ගොඩක් ඉංග්‍රීසි සතුටක් ලබන්න පුළුවන් කියලා. ඔයාලට තියෙන්නේ යම් කිසි වචනවල දෝෂයක් තියෙනවා. ඔයා කියන දේවල් විශ්වාස කරනවද නැද්ද කියන එක දෙසරයක් හිතන්න. In the say what to do what you say. යථාකාරී තථාවාදී තථාවාදී යථාකාරී. කරන දේ කියන දේ කරන්න. අනේ අඩුව විතරයි වාට තියෙන්නේ. ඒ තුලින් ඔයා හැබැයි වාට හොඳ විෂන් එකක් තියෙන කෙනෙක්. ඔයා යනවා කිව්වොත් ඒතරට යනවාමයි. ඒ විෂන් එක ඔයාගේ හොඳටම තියෙනවා. නමුත් ඔයාගේ වචනවල තියෙන සහ ඔයත් එක්ක පිරිස අඩුයි. විශ්වාස කරන්නේ නැහැ ඔයා. ඒ පිරිස අඩු වෙන්න හේතුව ඔයාගේ වචනවල යම් කිසි ලොකු දෝෂයක් තියෙනවා. ඒක හඳුනගන්න. ඔයා හොඳ අභිමානවත් කෙනෙක්. ඔයාට යන්න පුළුවන්. ඔයා විශ්වාස කරනවා. ඔයා අහිංසක මිනිස්සෙක්. නමුත් ඔයාට වැඩක් බාර දුන්නොත් නීට් එකට අකුරට කරන්න පුළුවන් මිනිස්සෙක්. ඒ දක්ෂතාවය කියන මොනවද කරන්නේ? ඔව්. ඒ කියන්නේ මේ තමන්ගේ ඉන්න ඩියුටි එක හිතන මම පුස්තකාලාධිපතිනියටත් වඩා දක්ෂ ලෙස මේ පුස්තකාලයට ආදරය කරනවා. මේ හැම පොතක් ගැන මට අවබෝධයක් තියෙනවා. හරි නීට් එකට කරන කෙනෙක් ඔයා. ඒ ටික ඉදිරියට අරයි. හිතන්නේ නැති අය. හිතන්නේ නැති නායකයෝ මේ ඉන්නේ. අවංක අය ඉන්නේ මෙතන. මෙතන ඉන්න අය ඕගලන්ට වඩා තප්පරෙන් දශම එකක් හරි ඉන්නේ. මේගොල්ලන්ට හොඳ ප්‍රසන්නාදයක් දෙන්න. අපි බලමු කතා කරන්න බලන්න. ඔයාට අද හැගෙන තියෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. සියලු දෙනාටම සුබ දවසක්. ඇත්තටම කලින් වතාවේ මෙතෙන් එන්න ආරාධනා කරද්දී මට එන්න අදහසක් තිබුණා. නමුත් වෙනත් කෙනෙක් මෙතන ඉන්නවා දකින්න ඔයාලා ආසය ඇති කියලා හිතනවා. මොකද මම නිතර මෙතන දකින්න චරිතයක් හැටියට ඔයාලා දන්න නිසා. දැන් බලන්නේ හදේ තියෙන පෞරුෂය. ඒ නිසා මම ආවේ නැති වුණත් කොයිම අවස්ථාවක හෝ මේ වෙනකටම අතරතුර මට එන්න ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. මොකද පොල් වැඩසටහන් අපි ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ගොඩක් දුර මේ පොල් වැඩසටහන්
අපි ඔක්කොම සාම්ප්‍රදායික වැඩසටහන් හැටියටයි දැක්කේ. නමුත් අද වැඩසටහන ඉතාම විශේෂිත වැඩසටහනක් වුණා. මොකද මෙවැනි කාරණා කතා වුණේ නැහැ. ඒ වගේම මේ විදිහට බොහොම සුන්දරව ඔබ අපි සම්මුඛ වෙලා කතා කරපු වැඩසටහන අඩුයි. ඒ නිසා අපිට අනේ තියෙන පෞරුෂය മന്ത്രി කෙනෙකුට නැති ශක්තියක් එයාට තියෙනවානේ. මන්ත්‍රී කෙනෙකුට නැති ශක්තියක් එයාට තියෙනවා. ඒ ශක්තිය තියෙන්නේ පෙර පිනකට. නමුත් ගොඩක් පෙර පව් කරලා තියෙන හින්දා තාම ලයිබ්‍රරි සිස්ටම් විදියට එයා යනවා. ඒව තමයි ඇත්ත මේ කියන්නේ අපි. ඉමේජ් එක. නමුත් මෙයාගේ සංසාරේ මෙයා ආයි ඉපදෙන්නේ මොකද්ද? මීට වඩා ගොඩාක් ඉහළ තැනක. ඉතින් ඒ මිනිස්යන්ට අපි ගොඩාක් ආදරය කරන්න ඕනේ. අත දෙන්න. ඒගොල්ල තව හොඳ වෙන්න ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ ඇතුළාන්තේ ගොඩාක් හොඳයි. බලන්න යාගේ ක්‍රූ මිනිස්ටර් එක සබතු දෙකට මැච් වෙන්න බේත් එක දාලා ඊට අර බාන අතේ තියෙන බේල්ට් එක පවා ඔයගොල්ලෝ හිතන්නේ නැති දේවල් නේද? ඔයගොල්ලෝ මෙච්චර කල් හිතුවේ නැහැ නේ. සීදි. මම මේ කියන්නේ. ඔයා හිතුවේ නැති උනාට එයාගේ පිළිවෙල බලන්න නිකන්. මම මේ කියන්නේ සබතු දෙක බලන්න බේල්ට් එක බලන්න. පස්සේ බලන්න අන්ඩර්වෙයා එකත් දෙකට මැච්. ඉතින් වයිෆ් කොච්චර හිටියත් වයිෆ් කියනවානේ මට ඉන්නේ උඹ විතරයි උඹට ඉන්නේ මං විතරද කියලා. එහෙම කියනවා නේද? ඔව් කියන්නේ ඉතින් මුගේ මනමාල පාට ඕයන අද ඉඳන් වෙනස් වෙන්නවා. ඔබ හරි ලස්සනයි. හැබැයි ඉතින් ඌ හිතුවේ නෑනේ මෙහෙම එකක්. ඉතින් දැන් ඌ බලාපොරොත්තු වෙන රූපයක් තියෙනවා. ඒ රූපෙට විෂන් එකට යන්න නම් නේද? එහෙම නැත්නම් ඌ වර පැත්තේ ඉඳන් කියනවා මමයි ඔබේ සියපත් බඹරා. ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් ඌ හොඳ හින්දා එහෙම කියන්නේ. ඌ වල්නම් එහෙම කියනවද? නෑ නේද? ඒ හින්දා ඒ චරිතේ ඒ විවාහ ජීවිත උනත් සත්‍යෙන් ගවන් කරන්න පුළුවන් චරිතය. ඒගොල්ලන්ට මේ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් චරිතය. ඒගොල්ලෝ පෙර කිනකට එකතොරද වැඩ කරන්නේ. නෑ රාජසේවය එකතන වැඩ කරන්න බෑ. දරන්න මඩම් නේ. නමුත් පෙර පිනකට එකතන වැඩ කරන්න හදන්න. පෙර පිනකට. ඒ එකතන වැඩ කරන්න ලැබීම තුළ ඒගොල්ලෝ එනවා ඒ දෙන්නම එකතු කරලා පින් කරන්න ඕනේ නේද? ඒ දෙන්නම අද ජීවිතය සාර්ථක කරගන්නව නේද? ඒ දෙන්නට මට දැනෙන්න ඕනේ මට හස්බන්ඩ් මට දැන් මේ දැනෙන්න ඕනේ අර ඔයා අර යසෝදරාව වගේ කියන්නේ. ඔබ යන තැන මල් පිපිය. ඔබ යන තැන ඔය වගේ ප්‍රශංසා කරා. ඔබට ඉරිසියාවක් දැනුණාද? නෑ ඉරිසියාවක් මට සතුටුවක් දැනුණා. මේ මගේ හස්බන්ඩ් මේම දියා වර්ණනා කරා. මේ මගේ හස්බන්ඩ්. එහෙනම් ඔබ අද ඉඳන් කියන්න ඕනේ නිබ්බුද බඩ. ඔව් හැමදේම කියනවා. ඔබගේ සමියේ ක්ලාස මම වගේ භාර්යාවක් කෙතරම් උතුම්ද? එහෙම කියනවද? මම වගේ සමියේ ක්ලාස ඔබ වගේ භාර්යාවක් කෙතරම් උතුම්ද කියලා. කියන්න පුළුවන්ද? පුළුවන්ද නේද? හරිද සාක්ෂි ලාවංකම්? good. වයිෆ්ගේ බෝනම දුකකදී ළඟ ඉන්නවද? ඉන්නවා. මීටට සාක්ෂි මොනවාද? මීටට සාක්ෂි මොනවාද? මෙතන ඉන්නවද ඒ වගේ අනේ උඹ වගේ සැමියෙක් මටත් ලැබුණා නම් කියලා හිතනවා. ඔව් ඉන්නවා. ඒ කියන්නේ අන්නේ නම් උඹ වාසනාවන්තයි නේද? ඒ හින්දා මං හිතනවා ඇත්තටම මේක තමයි සාර්ථක විවාහ ජීවිතයකට මඟ හයිය කියන්නේ. අන්‍යෝන්‍ය විශ්වාසය. ඒ අන්‍යෝන්‍ය විශ්වාසයේ තියෙන කන් ජීවිතය රැකෙනවා. ඔබ යම් කිසි වෙලාවක ඔබගේ සැමියා සැක කරයි නම් ඒක පිළිකාවක් වගේ දිගින් දිගට උගේ ෆෝන් එක අරන් බලනව නම් ඔබට ආයි සාර්ථක විවාහ ජීවිතයක් තියෙනවද? උගේ ෆෝන් එකේ රෙද්ද උස්සන්න ඕනේද ඔබට? ඈ? උගේ බේන් එකේ රෙද්ද අස්ස බලන්න ඕනේද? අවශ්‍යද? ඒකට මෙතන ඉන්න ගෑනු කොච්චර සැකෙන් ඉන්නවද? උට කෝල් එකක් ආවම කම් 10ම දාගෙන යනකොට කොයිද යන්නේ කියලා අහන්නේ? මිනිස්සු කැමති දේ අහනවා.
පිරිමි කියන්නේ හරි ආත්මාර්ථකාමී જાතියක්. අහනවට කැමතිද? ආවාද දෙනවට කැමතිද? ආවාද දෙනවට කැමතිද? නෑ. ඉන්න මේ ෆෝන් එකේ ඉඳ විවාහ අසාර්ථක වෙන මන් දන්න ගොඩක් අය. මානකට එනවා ඒක. ඒ ඉඳ පිරිමියා කියන්නේ වෙනම කෙනෙක්. ඌ ලස්සනට ඉන්නවනම් උදව් කරන්න. උට තව එන්න හබි එන්නවට අලුත් ෂර්ට් එකක් අරන් දෙන්න. එන්න මල් කඩන්න එක අරන් දෙන්න අලුත් ෂර්ට් එක. හරි? අරන් මල්ලු අරන් දෙලා දෙන්න ඔක්කොම. අන්න දැක්කද? හැම පිරිමියෙක්ම ආසයි. දැන් ගෑනු ඇස මිනිස්සු ගිහිල්ලා ගෑනුට ඇඳුම් අරන් දෙනව නන්නේ නේද? ඔයාට සූසට මායමත් තමයි අද ඉඳලා මේ දිකේ. එළියව එක්කන් ගිහින් මොකද කරන්න ඕනේ? ඉත ලස්සනට අඳින්න ෂර්ට් එකක් වාට ලස්සනයි අනේ මේක කියලා අරන් දෙන්න. අන්නේ අරන් දෙනකොට උට දැනනවා ඊට වඩා අම්මා කෙනෙක් මට ඉන්නවද? නෑ. ඊට වඩා අම්මා කෙනෙක් මට නෑ. අන්න ඒ මිනිහා විතරයි වරන් කරලා දෙන්නේ. මිනිස්සු කියන්නේ හරි අමුතුම ආත්මාර්ථකාමී සත්ව జాතියක් පිරිමි කියන්නේ. පිරිමියා ඔයා ළඟ රඳවන්න ඕන නම් පිරිමියාට මොකද කරන්න ඕන? ඔයා කොන්දේසි ගිරෙහිට රූප අතට ගන්න ඕනේ ආදරෙන්. උට කේන්ති යන. ඒතර ඔයගොල්ලෝ හයි ඇයි සර් අපි හදුකුරු ඉක්පන් දන්නේ. නේද? ඔයගලන්ට කේන්ති නැහැ ඇත්ත. ඔයගලන්ට කේන්ති කිව්වොත් ඒ කේන්තිය නිවන්න බෑ මාස ගාණක් යනකම්. නේද? දැන් බැල්දිත් ගහන්න බලන්න දුරන්න ගන්න. ඒකේ උදේ බෝ ගානක්. අර රෑ කුරලා උදේ බොරනවා නේ. ඒකට පිරිමියා ඒක අමතක කළා උදේ වෙනකොට. පිරිමියා අලුත් පිරිමියෙක්. හැබැයි ඔයා ආයි පුරන්න ගත්තොත් මොකද වෙන්නේ? පිරිමියා ආයි ඩබල් වෙනවා. අර තත්ත්වේ. පිරිමින්ගේ සයිකොලොජි එක හරි වෙනස්. ඒ හින්දා පිරිමින්ට කරන්න ඕනේ නාස්ලනුව දාගන්න හිමින් සිව්ව ගෙදර ගිහින්. අද නාස්ලනුව දාන්නේ අර සූසට මාය. ඌ කන්න කැමති කෑම හදලා දීලා ඌට ප්‍රිය වෙන විදිහට ඉඳලා ඌව වර්ණනා කරලා හැම පිරිමින්ම ආසයි වර්ණනා කරනවා. නේද? හැම ගෑණියෙක්ම ආසයි අගය කරනවා. පිරිමි අගය කරනවද ගෑනුන් ගලේසි? නෑ ඒ වුණාට අනුන්ගේ ගෑනු අගය කරනවා නේද? ආගේ ලස්සන සාරිය. හරි ලස්සනයි. ඉස්සාරිය උඩයි. ඔය මිස් ළඟට ගියාම හරියට වැඩ කරගන්න පුළුවන් ඒ වගේ. හරි ලස්සන සාරියක් අනේ නේද? මේ සාරිය හොඳයි. දැන් ආයි අනිත් දවසේ බලන්න තමන්ගේ පිරිමියාට කොන්දේසි විරහිත ආදරය කරලා උග බලු කුක්කෙක් වගේ ළඟට ගත්තා. try කරලා බලන්න. ඒක උට දැනේ මේක නීති අදාළ ප්‍රාදේශීය සභාවේ වැඩසටහනට ගිහිලාට පස්සේ විනාශ. වෙන්දට මේකේ ගෙදර ඉන්නේ යක්ෂණී වගේ. හා? ඔව් අදකින් කියන්නේ. අදකින් කියන්නේ මට ගොඩක් ඇවිල්ලා කියනවා ඒවා. වෙන්දා එන්නේ ගෙදෙට්ට එන්නේ හෙන තරහ මහන්සියෙන් යන්න ඕනේ මහන්සි මට ගමයින්ගේ වැඩ. එතකොට මොකද වෙන්නේ? ගොඩාක් කේන්ති යනවනේ කලකිරනවනේ ගෙදර ගියාම බලාපොරොත්තු වෙන දේවල් නැහැ. ඔයාලට දුක හිතෙන්නේ ඇයි? ඔයා බලාපොරොත්තු වෙන දේවල් නැති වෙනකොට. අද ඉඳන් මගේ දුවේ ඔයා කිසි කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපිට පුළුවන් නම් හෙට ඉඳන් සයිකලයක් පදින්න try කරා. එතකොට මිනිහා පස්සේ යන්න ඕනේද? නෑ. බයික් එක ගත්තා ගියා. දැන් මෙතන ගෑනු කීයක් ඉන්නවද මිනිහට වැඳ වැඳ අනේ මාව එකයි යන්න අනේ මාව එකයි යන්න. කියනවනේ. එහෙම බයික් වල එනවා ඔක්කොම. ඒ බයික් එකේ ආවම මිනිහා ටිකක් වැටලා නේද ටක් ගන්න. ඇයි ඒ? ඌ දන්නවා මාමා මට වදින්න ඕනේ. මම හිටියත් ඌ ඒකේ ජීවත් වෙනවා. මම මැරුණත් ඒකේ ජීවත් වෙනවා. ඌ බයයි. ඔය ගොඩක් ගෑනු දුක් විඳින්නේ ඒ ගෑණිගේ ශක්තිය ගෑණි පෙන්නන්නේ නැතිකොට. දැන් මෙතන මිනිස්සුන් හදාගන්නම ක්‍රම කියක්. මිනිස්සුන් හදාගන්න. ඔය ගොඩක් මිනිස්සු විනාශ වෙන්නේ ඇයි? හොඳ ගැහණියෙක් නැති හින්දා. ගොඩක් මිනිස්සු විනාශ වෙන්නේ හොඳ ගැහණියෙක් නැහැ. හොඳ අම්මා කෙනෙක් ඉඳලා නැහැ. හොඳ අම්මා කෙනෙක් හිටියනම් කොල්ල විනාශ වෙනවද? කෙල්ලෙක් විනාශ වෙනවද? නෑ. හොඳ අම්මා කෙනෙක් හිටියනම් දැන් ඔයගලත් බයිනවා නේද හස්බන්ඩ්ගේ නැත්නම්වත් එක්ක තරහයි ඌව හදලා නේද හින්දා. උගේ අම්මට හදාගන්න බැරි එකව හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් ලක වෙලඩක් දෙනවද? නෑ. හොඳම දේ තමයි අදින් දැන් මොනවද කරන්නේ? අත්තරින් හයිය කියන්නේ. අත්තරින්. පුළුවන් නේද? පුළුවන්. මම ඔබ බදාගෙන මෙච්චර කල් හිටියා. දැන් මම බදාගෙන. දැන් අද ඉඳන් මම වෙනස් වෙනවා. මෙච්චර කල් මම ඔබට බැන්නා. අද ඉඳන් මම මට බයිනවා අනේ ඔබට බැදලා මගේ කාලය නාස්ති කරගන්න එපා. ඔබ හැදියා. අවබෝධයනේ ජීවිත සාර්ථක නැහැ. එහෙනම් මම අද ඉඳන් දකින්නේ මෙන්න මේ පුද්ගලයා මම දකින්නේ අනාගතයේ මේගොල්ල සංසාරික ආත්මයක් දෙදෙනා හමු වෙන්නේ. මේ ඉඳන් සමාජයට ආත්මෙත් වෙදෙනව වෙන්නේ නැති.
එහෙනම් ගොඩක් පින් කරන තව ආදරයෙන් ඉන්න ආශිර්වාද ලබා ගන්න. තව මේ ආයතනෙට ගොඩක් කැපකිරීම කරන්න. ඔය දෙන්න එකතු වෙලා මෙතන ලොකු ණයක් ගෙවන්න තියෙනවා. මේ ජනතාව. ඒ හින්දා හැම ලයිබ්‍රරි එකකට පොත් තිබුණට වඩා ළමයි එන්නේ. ඔයගොල්ලෝ හිතන්න ඕනේ නම් ලයිබ්‍රරි එක good. ඔයා බලන්න ඕනේ දු යාදේ නම්. ඇයි අපේ ලයිබ්‍රරියට ළමයි එන්නේ නැත්තේ? ළමයි ඒ ගෙන්න ගන්න මොකද්ද කරන්න ඕනේ? අපි මොබයිල් සර්විස් එකක් හරි කරන්න ඕනේ නේ. කරනවා නේද? එහෙනම් අපි නිකම් මොබයිල් සර්විස් එකක් කරාට කමක් වැඩක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා වෙලා අනවුන්ස්මන්ට් එකක් දෙන්න ඕනේ. මනෝවිද්‍යාත්මක පතපොත තුලින් ජීවිතය සාර්ථක කරගන්න එක දවසක් කියවලා බලන්න. දැන් ඔයා කතා කරන ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. අපේ තරුණ മന്ത്രിතුමාට දෙන්න ඕනේ මයික් එක ගිහිල්ලා. മന്ത്രിතුමා යන්න එන්න අපිත් එක්ක යන්න. එනවද නැද්ද? එනවා. මන්ත්‍රතුමා කියයි තරුණ කොල්ලන්ට මගේ යාළුවනේ මිතුරනේ මං අවංකවම කියන්නේ. ඔබලා වරෙන් අපේ ලයිබ්‍රරි එකේ පොතක් ගනින්. මේ ඔබට ආදරය කරන ඔබේ මන්ත්‍රීතුමා නේද? අන්න එහෙම කිව්වම ඔබට ඡන්දත් වැටෙනවා. ඔබ මෙයාලට උදව් කරනවා. ඔබලා කරන්න ඕනේ ජනතා සහාය නේද? එහෙනම් ජනතා ව්‍යාපෘතියක්, තරුණ ව්‍යාපෘතියක් පටන් ගන්න ලයිබ්‍රරි එකත් එක්ක එකතු වෙලා කියවන මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩි කරා. ඔබලා අද ඉඳන් ගන්න. අද ඉඳන් හැම කෙනෙක්ම ලයිබ්‍රරි පොතක් ඉස්සරහට ගෙනියන්න. මෙතන ඉන්නවා හැම ගෙනියන්න නැති ගොඩක් අය. දරුවන්ට කියවන්න පුරුදු කරන්න. උන් කියවන නම් ජීවිතේ ලෝකෙ ජය අරගෙන. කියවන්න පුරුදු කරන්න. කියවන මිනිස්සු ජීවිතේ ජය ගන්න. ඒ ඉඳන් ජීවිතේ වෙනස් කරන්න මීට ට්‍රේනින් වුණාටද නේ? next. කොලයි කරන්නේ කොලයි. සුබ දවසක් සියලු දෙනාටම මම අනිවාර්යෙන්ම ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමා තුරුවන් දෙමන්තට ලේකම්තුමීට මේ වැඩසටහන අපිට සහභාගී වෙන්න ගැන. මම පොඩි කනගාටුවක් තියෙනවා මේ මගේ නෝනයි දලුම් මට ලොකු දුවක් ඉන්නස අවුරුදු 21කට අද දහම් පාසල උගන්වන්න දාලා මම දැන් ආවේ. ඒක දෙන්න සහභාගී කෙරෙව්වා නම් ඇත්තටම හොඳයි කියලා කියනවා. ඒ තරම් හොඳ දැනුමක් අපි ලබා ගත්තා. ඒකට අපි ඇත්තටම මේ හොඳ වැඩසටහනක් ඊටන් ආය වැඩසටහනක් තියෙනකොට දැන් අපි පළතුරුක මගේ වැඩ පරිපාලක. වැඩි පරිපාලක. දැන් අපේ වැඩ පරිපාලකී අතේ චේන් එකක් තියෙනවා. කඹයක් වගේ චේන් එකක් කියලා මිනිස්සු කියන්නේ ඉදිස්සයකාරෝ කියන්නේ එහෙමයි නේ. උන් මයින්නේ අපිව එහෙමයි. හැබැයි පිත්තල මුද්දක් තියෙනවා. සුදු යකඩ මුද්දක්. දැන් අරෝගි තියෙන ග්‍රූමින් එක මුගේ තියෙනවද? මුගේ කේවිව දාගෙන. අරෝ එකක්වත් දාගෙන නැහැ. නමුත් හැන්ඩිය වගේ නම ඊට වඩා හැන්ඩියා මොන ලස්සනයි. නමුත් අර ගොන් ඒවා කරගෙන මොකද කරන්නේ? අර කටුස්සට රම්මානේ දැම්ම වගේ විනාශ වෙලා නේද? දැන් එතකොට වැඩ පරිපාලක දකින්නේ අපි කවුරු වගේද? එක්ක පොලියට සල්ලි දෙන මුදලාලි කෙනෙක් වගේ. අන්න මගේ ඇතුළාන්ත මිනිස්සුන්ට කිව්වම මගේ තනතුර තුන මට ආදරවද? මම දන්නේ මට මේ දැනන විශ්වෙන් මට එනවා ඩක් ගාලා මම මනෝ විශ්ලේෂකෙක් මගේ දරුවනේ මට පණිවිඩය දෙනවා මම මේගොල්ලන්ට කියනවා ඒගොල්ලන්ට කියන්නේ හැදෙන්න. ඒතර මෙයාගේ මරණයේදී පවා කියන්නේ මෙයාට මූ ඉන්නකම් කලේ මොකක්ද අපි දන්නවනේ. මූ ඉන්නකම් මොනවද කලේ? අපි බලාපොරොත්තු වෙන වැඩ පරිපාලකයෙක් කියන්නේ කොච්චර ලොකු තරතුරක්ද? කොච්චර ලොකු තරතුරක්ද? එහෙනම් මට ඉන්න ඕනේ අඩුම වශයෙන් දරුවෝ 3-4 දෙනෙක්. මම දරුවන්ගේ තෘප්තිමත් වෙන්න ඕනේ. නමුත් මම අවසානයේදී ලොකු භයානක මානසික ගැටලුවකට පත් වුණා. මේ මානසික ගැටලුව කියන්න අමාරුයි. ඒක අදින් නම් ඔබ වෙනස් වෙනවා. නුඹගේ පවුල පිටින් වෙනස් වෙනවා. නුඹගේ වයිෆ්යි දරුවා ඉඹට වඩා ගොඩක් හොඳ දෙයක්. ඒගොල්ලෝ ඔක්කොම වාට වඩා හොඳයි. වාගේ තියෙන ගතිගුණ ගොඩක් අයින් කරන්න. ඔෆිස් එකේ ඇතුලේ වෙන කිසි දෙයක් වාට කරන්න බෑ. ඔෆිස් එකේ පිටේ ගිහලා ඉතිරනේ ඒ මොනොත් වාට අර සුදු කොඩියේ බැනර් එක තාගහා යන්නේ මිනිස්සු සන්තෝෂ වෙනවා. වාගේ මරණයට එන්නේ මිනිස්සු සාපට වැඩි. ඒ ඉඳන් ජීවිතය කියන්නේ මීට වඩා භයානක දෙයක්. හැම මිනිහයක්ම මේ පැහැෙන හැලිය නටනවා සන්තෝෂෙන් ඉන්නවා මම හරි සතුටෙන් ඉන්නවා කියලා. නමුත් මේක රත් වෙනකොට තමයි දන්නේ මම පව් කරනවා. මේ බුදුදහම තරම් ලස්සන දහමක් ලෝකෙ කොහෙවත් නැහැ සිත ගැන කියලා දෙන. දෙවියෝ ඉන්නේ ඔබ පන්සිල් රකින්නවා නම් විතරයි. ඔබ හිතින් පිරිසුදු නම් විතරයි. දෙවියන්ට ශක්තියක් ලැබෙන්න උදව් කරන්න. ගොඩක් මිනිස්සු අන්ධයි ලෝකේ. අන්ධයින්ද ලෝකේ සත්‍ය දකින්නේ. අපි දෙවියන්ට කිය කියා ඒකට ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
දෙවියන්ට කිව්වට දෙවියෝ කිසිදාක ප්‍රශ්නයක් විසඳලා දෙන්නේ නැහැ. දෙවියන්ට බෑ එහෙම ශක්තිය. මිනිස්සුන්ට වඩා දුර්වලයි දෙවියෝ. අපි පින් දුන්නොත් විතරයි උන් ඉන්නේ. උන්ට පින් දෙන්න අපි ශක්තිමත් වෙන්න එපා. අපි වංචා දූෂණ කර කර අපි අපිරිසිදු වෙලා අපිට පුළුවන් දෙවියන්ට පින් දෙන්න බෑ. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඔය മന്ത്രിගොල්ලෝ ඇමතිගොල්ලෝ දෙවියෝ පස්සේ යනවා. දැන් මහින්ද රාජපක්ෂ ලොකු පාතුරු වාට්ටි අරන් ගිහිල්ලා ලොකුවට ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා දෙවියන්ට කණ්ඩලව් කළා. ඌ මැරුන්නේ නැද්ද කොයින්ද හැදිලා? ඒ කණ්ඩලව් කර පූසාරියා මැරුන්නේ නැද්ද? ඌ මැරුණ කොයින්ද හැදිලා? ඉතින් ඌ වෙරන්න එපා. ඒව අන්ධ භක්තිය අද ලංකාවේ අපි විඳවන්නේ මේ අන්ධ භක්තියේ ප්‍රතිඵල. අර තවත් කෙනෙකුට මෙහෙවන කෙනෙකුට කියලා මෙහෙवला යා කියන දේවල් තමයි ගොඩක් තීරණ ගන්න. මිනිස්සු කියන දේවල් අහන්නේ. ඇමති කොල්ලෝ කියන දේවල් ළඟ ඉන්න හොඳ කන්සල්ටන්ට් කියන දේවල් අහන්නේ. දෙයියෝ කියන දේවල් අහන්නේ. ඉතින් ඒක මොකද වෙන්නේ? අපි එන්නේ ප්‍රපාදයට වැටෙනවා. අන්තභක්තිය. ඒ ඉඳ මම විශ්වාස කරනවා තවත් හොඳ පුද්ගලයෙක් අද අපිට ඩෙවලොප් වෙනවා. එයාගේ නම සිසිල කුමාර ලාභ චීෆ් නම. අද අලුත් කරනවා. සිසිල කුමාර ජයකොඩි. හයියෙන් කියන්නේ? සිසිල කුමාර ජයකොඩි. අද ඉන්න මිස්ටර් ජයකොඩි. වෙනස් වුණා නේද? ජයකොඩි මහත්තයා. ජයකොඩි මහත්තයා කෝ ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන්. නේ ජයකොඩි මහත්තයාගේ වෙනස. Give a good hand applause. ගෙලින්ස් වලට යන්න බේස්මන්ට් දාගෙන. පාටිස් යන යාළුවෙක් කියලා මෙතෙන්ට යන අලිගා වෙනස් වෙලා ඔයාලා දකින්න අලුත් විදියට. ඉතින් නේද? next. සියලු දෙනාගේම අවසරයි. මගේ නම නිල්මිනී වීසිංහ. මම පෙර පාසල් ගුරුතුමියක් වශයෙන් සේවය කරනවා. මට පොඩි කාලේ ඉඳන් තිබුණ ප්‍රශ්නයක් තමයි සභාවක් ඉස්සරහා කතා කරන්න හරිම බයයි වේවුලනවා. ඒක තාමත් චුට්ට තියෙනවා. ඉතින් ඉස්කෝලේ යන කාලේ නම් පළවෙනි ඒ තුල අද මට දැඩි ආත්ම විශ්වාසයක් ආවා. ඒ තුලින් මම අද ඔබාමයේ පෙනී සිටිනවා. ඔන්න පොසිටිව් නා. තාමත් තියෙනවා කිව්ව ගමන් මොකද වෙන්නේ? දිගටම ගහන ඇටැක් කරනවා. ඒක අද පොඩ්ඩක් හරි නැති වුණා කියලා හිතනවා. ඒක නිසා මම හිතනවා මේ වගේ පුහුණු වීම අපිට නිරන්තරයෙන් ලැබෙනවා නම් හොඳයි කියලා ගරු ලේකම්තුමියට යෝජනා කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. Okay, next. සියලු දෙනාගේම අවසරයි. අත්‍තරම පෙර කීවතේම ලේකම්තුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දැන් අලුත් දෙයක් කියන්න. දෙවෙනි සැරේ නෑ ඒක අලුත් දෙයක් කියන්න. ඊට අමතරව මට කලින් කියන්නත් බැරි වුණා මම අද මේ තැනට ආවේ සහ මෙම ධෛර්යය ලබා දෙන්න මට පළවෙනිම හේතුව වෙන්නේ නැත්තේ මම කලින් සේවය කරපු සේවා ස්ථානය අපේ ලේකම්තුමා ඉන්නවා මම එතුමාට කාර්ය මණ්ඩලයට සභාපතිතුමාට සියලු දෙනාටමත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා ඉතින් අය එක්කම අද දවසේ මේ වැඩසටහන තුලින් තව තවත් ඉදිරියට ශක්තිමත් වෙන්න හැකි වුණා කියලා මම හිතනවා. අවශ්‍ය පොයින්ට් ඉවෙන්නේ අවශ්‍ය කාලේ ගෙවිලා ගියා. ඔයාලට තිබුණේ අතනදී ලබාගත් අත්දැකීම කියන්න. next. සුබ දහවලක් වේවා සියලු දෙනාට. මගේ නම මදුවන්ති වර්ණසූරිය. good. you good hand applause. මේ දෙවෙනි වතාව කතා කරන මමත් මේ නිල්මිනි ටීචර් කිව්වා වගේ කතා කරන්න හරි බය කෙනෙක්. ඒ වුණාට අද අපි කතා කරමු ඉංග්‍රීසියෙන් ටිකක්. ඔයා දන්න ඕන මාර්ගයක් මම දන්නවා කියන්නේ. මට is and was will be shall be ඕන දෙයක් දාලා ඔයා ඉංග්‍රීසි වචන ටිකක් කියන්න යන්නේ. ඒ යන්නේ. ready. give a good hand applause. My name is Madhuwanti Varnasuriya. I thank my master and my secretary to giving me this ඉංග්‍රීසි භාෂාව කිව්වම බය වෙනවා. to giving me මට මේ අවස්ථාව දුන්නේ opportunity අවස්ථාව. to giving me ඔය අතාරින්න ඕක. දැන් මේකේ කියන වචන ගන්න ටක්කල් මේ විශ්වයේ තියෙන වචන ගන්න. to giving me this opportunity වචන කරට to giving me this opportunity and I like this is training
I like this training. I like this training and I like myself Teaching method. teaching my My heart. my mind, future. My future I can plan. My vision. My vision. Change my life. My Change life. my life. Yeah. අන්න ඔය මලත්තකම ඔය බොරු ඇච්චාව කොපි ලැජ්ජ වෙන්න ඕනේ හෙළුවෙන් ඉන්නේ යකෝ කොපිට සිංහලෝ කියන්නේ ලැජ්ජයි ඒකයි හෙළුවෙන් ඉන්න ලැජ්ජ වෙන්න වල් වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ එක දෙමළ මිනිස්සෙක් එක මුස්ලිම් කෙල්ලෙක් මෙතෙන්ට ඇවිල්ලා විරලා මේ වගේ ලත වෙනකොට hina වෙනවද උන් හැම එකෙක්ම ඉංග්‍රීසි කතා කරනවා මාසෙට මම හරි වේදනාවෙන් කියන්නේ මාසෙට 30000ක් ග්‍රැජුවේට්ස්ලා ෆොරෙන් යුනිවර්සිටි වලින් අවුට් වෙනවා ඒ 30000න් 21000ම මුස්ලිම් අය 21000න් ඉන්නවා ටැමිල් අය ඉතුරු ටික ටැමිල් අය 3000න් ඉන්න මාසෙට ප්‍රයිවට් යුනිවර්සිටිස් උන් ඔක්කොටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් තොපි යුනිවර්සිටි වලින් පාස් අවුට් වුණාට එකෙක් බලන්න ඉංග්‍රීසි කතා කරනකොට අනිත් ඒවා hina වෙන හැටි මේක තමයි කළු සුද්දට උන දේ තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ අපිට දත ලියාගෙන ඉන්න වෙන්නේ තව අවුරුදු 5කින් උඹලා මැරිලා යයි උඹලගේ දරුවන්ට මොකද වෙන්නේ ඉංග්‍රීසි ටික ඉගෙනුනේ නැත්නම් සිංහලවත් දන්නේ නැහැ දැන් මහේකාගේ ඉඳන් බලන්නකො පාර්ලිමේන්තු එකේ මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු සිංහල කතා කරන අපුරුදු පාර්ලිමේන්තු එකේ සිංහලෙන් කතා කරනවා ලස්සනට කතා කරන්නේ කවුද අර තමිල් කොල්ල ජැෆ්නාල ශාක්‍යම්ද කියන්නේ එයයි මුස්ලිම් කොල්ල ටිකයි සප්‍රි උක සිංහලෙන් කතා කරනකොට ආයි බුද්ධ ධර්ම ගැන දන්නේ නැති එක අපිට දෙනවද අපි ලැජ්ජ වෙන්න ඕනේ මහා ජාතිය වශයෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න එකෙක් ආවම අනිත් උන් කෑක ගහිනා වෙනවා බල එකකට දෙන්න පුළුවන් නේද මෙතනට අපි මේ රටට ආදරේ හින්දා කියන්නේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුරුදු වෙලා අද ඉඳන් එන්න මොනවද මගේ දුවේ කරන්න ඕනේ අද ඉඳන් YouTube එක හයියෙන් කියන්නේ YouTube එක අරගෙන මොකද කරන්න ඕනේ අද ඉඳන් හැමදාම පැය කාලක් ඔෆිස් එකේ කාල සීමාව තුල පැය කාලක් YouTube එක බලන්න ඕනේ පුළුවන්ද බැරිද පුළුවන් අර ෆ්‍රී පැකේජ් එක දාගන්න රුපියල් 325ක් දීලා පැය කාලක් ඇවිල්ලා කතා කර ඉන්න නැතුව ඔයා කැමතිම මාස්ටර්ස්ලා තුන් දෙනෙක් English language කියලා දාන්න English lessons English teaching language English spoken English ඔබ ගහුවාම එනවා spoken English කියලා ගහපුවාම එනවා spoken English කියලා Google ගිහලා ටයිප් කරන්න ටයිප් කරපුවම හොඳ සර්ලා එනවා ගොඩාක් ඒ සර්ලාගේ YouTube down කළ lessons තියෙනවා දහස් ගාණක් ඔයා දවසකට lessons 3ක් කරන්න පුළුවන්ද මගේ ළමයින්ට පුළුවන්ද බැරිද පුළුවන් සර් කියන හදවතින් පුළුවන් අද ඉඳන් පොතක් ගන්න ඊට පස්සේ පොතක් අරගෙන මේක ලියන්න මේ සර් කියන ආස කරන නම් හොඳ නම් කීපයක් කියන්න එකක් තමයි සාමාන්‍ය ආප හොඳයි තව 1000 seeds සාමාන්‍ය ආප හොඳයි 1000 seeds හොඳයි සක්විතිත් හොඳයි සක්විතිරණ සිංහත් හොඳයි ඊට වඩා හොඳයි ඉන්නවා කොට තව ඉන්නවා ඔකද බලන්නකෝ බලන්න කියලා හොඳම තුන් දෙනෙක් ඔයා බලන්න මෙයා කතා කරන හැටි උගන්වන හැටි දාලා වාට හදවතට එනවද කියලා බලන්න මේ සර් එයාගේ සබ්ස්ක්‍රයිබ් කරපුවම එයාගේ ඔක්කොම ලෙසන්ස් වාට එනවා වාගේ ලෙසන්ස් එතකොට වාට ටියුෂන් යන්න ඕනේද නෑ මගේ කෙල්ලේ එහෙම අරගෙන මාස 6ක් මම කියන දේ කරාම බලන්න මාස 6 කරගමන් බල ඉංග්‍රීසි කතා කරනවා අපේ ගමේ ගොඩේ ගෑණි රට ගිහිල්ලා සෞදි භාෂාව මාස 3 ඉගෙන ගන්න නැද්ද ඉගෙන ගන්න නෑ ඒගොල්ලන්ට බැරි දැවෙන ආශාවක් හයින් කියන්නේ අද ඉඳන් මම හයින් කියන්නේ දැවෙන ආශාවක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අගෝස්තු මාස 1 වෙනිදා වෙන විට මම ඉංග්‍රීසි දැනුම පිළිබඳව උසස් තත්ත්වයකට පත් වෙනවා. ඔව් මට පුළුවන්. මම අනිවාර්යයෙන්ම සර්
මේ දේ කරනවාමයි. ඔන්න ආයි දෙකක් බෑ. මම ඊළඟ දවසේ එනකොට හැමෝටම තමන් ගැන අඩු වශයෙන් ඇවිල්ලා කියන්න පුළුවන් හැකියාව. ලැජ්ජයිනේ නමයින්ට තමන්ගේ දරුවෙක් ඇහුවම කියලා දෙන්න බැරි. පාදිරි සභාවේ වැඩ කරන අම්මා කෙනෙකුට ලැජ්ජ නේද? ලැජ්ජයි. ඕනම මුස්ලිම් කාන්තාවක් ඇහුවොත් ඉංග්‍රීසි දැනුම හොඳට තියෙනවා. දෙමළ දැනුම හොඳට තියෙනවා. සිංහල දැනුම හොඳට තියෙනවා. ඔයාලට ලියුම සිංහල ලියාව රිමල් ලියා ගන්නත් බෑ. ලියුම කීසරයක් ඒක අපි හදන්නේ නැද්ද? ඒක නැද්ද? එන ලැජ්ජ වෙන්න ඕනේ නේද අපේ ජාතිය ගිහිලා තියෙන තැනට? ඒ ඉන්න මගේ ආදරණීය දරුවනි මම මේ ගහන්න ඕනේ ගලක් කොටන්න ඕනේ මම. ගල කෙටුවාම පිළිමයක් හදනව නේද? ඒ පිළිමය හදන්න නිකම් බෑ. ට්‍රේනින් අයින් කරන ට්‍රේනින් කරන මම ගොඩක් කැපකිරීම කරා. මම මහන්සි වෙනවා. ඒ ඉන්න මේ දේවල් හදලා ජීවිතේ වෙනස් කරගන්න. හරි. දැන් අපි ආයි හොඳ අත්ප්‍රසන්නාදයක් දෙන්නේ යනවා. දැන් ඔයාලා දැනන්නේ නැද්ද? දැන් අපි මෙන්න මේ සින්දුව හරි යන්න බලන්න මේ අත් දෙක ගන්න මෙහෙම අත් දෙක මෙහෙම ගන්න කීයද මනෝචාලක හයියෙන් කියන්නේ සයිකෝමෝටෝ කියන්නේ මොලේ පාවිච්චි කරලා තමයි අත චලනය කරන්නේ මේ හැම දෙයකම මුල්ලන්නේ අත නේද සාලියේ කට්ට ගහන උයල කරන නටන කරන හැම දෙයකම අත් දෙක නේද හැබැයි මොලේ තියෙන්න ඕනේ නේද මේ මොලේ පාවිච්චි කරලා නේද ඇන්දේ මොලේ තියෙන රූපේ නේද ඇන්දේ මේ අත් දෙක වහිනවනේ ආන්ගේ අත් දෙක නිදාස් තියලා ගන්න ඔබට දැනේ මෙච්චර කල් ඇහුවට වඩා වෙනස් විදිහට දැන් අවබෝධ වෙයි. අවයනස් කියන්නේ අවබෝධය. දැනුම අවබෝධ කරගනි. ජීවිතේම වතාවට අද මම අවබෝධ කරගත්තා. ජීවත් වෙන හැටි. මම කියන්නේ කවුද කියලා දැන් මට දැනෙනවා. මෙච්චර කල් සින්දුවක් ඇහුවේ දැන් අවබෝධයෙන් අහනවා. අහගෙන ඉන්න. ඇයට මට වගේ ඇවිදින්න බෑ. ඇයට මට වගේ කතා කරන්න බෑ. ඇයට මට වගේ පේන්නේ නෑ. ඇයට මට වගේ ඇහෙන්නේ නෑ. නමුත් love and hope ඇයට ආදරය කරනවා ඇයට බලාපොරොත්තුවක් තියෙනවා. මගේ හිත මොනවද මොමුණනවා. මට මේ වගේ දරුවෙක්වත් ඉපදුනේ නෑ. මම කොච්චර වාසනාවන්තද. දැන් මගේ හිත කියනවා කොච්චර මම වෙනස් වෙන්න ඕනද? කොච්චර මම වෙනස් වෙන්න ඕනද? බොඩි ලැන්ග්වේජ් එක කියන්නේ දැන් ඒගොල්ලෝ භාවිතා කරන්නම බොඩි ලැන්ග්වේජ් එක නේද කියලා බලන්න. අතපය නේද කියලා බලන්න. ඇයගේ රූපය අඳිනවා. ඇයට සමාව දෙන්න පුළුවන්. නුඹට සමාව දෙන්න පුළුවන්ද? බෑ. ඇයගේ වගේ ඇස්සෙන්ද අය මෙතන හිටියා. මේ වගේ මැස්සෙන්ද 3-4 දෙනෙක් මම දැක්කා. දැන් ඔබගේ හිත කතා කරනවා. මෙච්චර කල් කර බොළඳ වැඩ අමතක කළා. දැන් මගේ ජීවිතයේ සුවඳ බෙදන්න මට ආසය දෙනවා. මගේ හුස්ම රටාවනේ නැන්දේ. ඔය රටාවේ හුස්ම නේද? ඔබේ චිත්ත රූපේ කියන හුස්ම නේද? දැන් මොන ගීතේ අර්ථයට යන්න කොච්චර ගැඹුරු අර්ථයක්ද තියෙන්නේ? මෙච්චර කල් මගේ හුස්ම රටාවේ අර්ථ මන් දැනගෙන හිටියේ නෑ. අද තමයි දන්නේ මගේ හුස්ම රටාව අවමානයෙන් ඉන්නේ, අතිමානයෙන් ඉන්නේ කියලා. ඔබ විශ්වාස කරන්න. මේ ඔබ මේ ලෝකෙට ආවේ ඔබ ටෙස්ට් කරලා බලන්න ඔබ තවදුරටත් මනුෂ්‍ය ආත්මේ පවු කරනවද කියලා. ඔබ තවදුරටත් පවු නම් කරන්නේ කරත්තරෝදේ වගේ පසුපස නුඹේනවමයි. ගුණා පසුපස එන කරත්තරෝදේ වගේ. සිනහසයි දෙන්න ඕනේ. බලය කියන දේවල් තියෙනකන් විතරයි. සභාපති කියන බලය තියෙනකන්
හැමෝම බලු කුක්කෝ වගේ පස්සෙන් යනවා. බලය අහිමිච්ච සභාපති ළඟට කවුරුත් එනවද? කවුරුත් යන්නේ නැහැ. මේ මිනිස්සයා විදෝනවා. ඔක්කොම ඔබට පුළුවන් සර් කිව්වා අය දැන් අද ළඟ ඉන්නවද? ළඟ නැහැ. මගේ රත්තරන් යාළුවනේ. මේ ජීවිතේ අපිට තියෙන ටික කාලයයි ජීවත් වෙන්න. ඔබ මේ ජීවත් වෙන කාලය සෙල්ලම් කරනවා නම් ඔබට විඳවන්න වෙනවා අනිවාර්යෙන්ම. මේ සිට තියෙනවා කොටස් 7කට බෙදලා මම ආෆ්ටර් ලන්ච් එක කියලා දෙන්නම්. ජීවිතේ වෙනසක් දකින්න ඕනේ. හයි කියන්නේ. ජීවිතේ වෙනසක් දකින්න නම් අද ඉඳන් අපිට වෙනස් විදිහට දකින්න ඕනේ. එහෙනම් අපිට සිහින තියෙන්න ඕනේ. හයි කියන්නේ. මම කියලා දෙනවාද සිහින දකින්න. පළවෙනි සිහිනේ තමයි අද ඉඳන් ඔයාගේ ශරීරය කෙරෙහි සිහින දකින්න ඕනේ. හයි කියන්නේ. ඒ කියන්නේ ආරෝග්‍ය පරමාලාභ. ඔයා ලියන්න ඕනේ දැන් මේ වැඩවලුව සූදානම් කරලා නැහැ. පෙරින් ඩිපාර්ට්මන්ට් එක දැනුවත් වෙලා නැද හින්දා හැමෝම ළඟ ලියන්න ෆයිල් තියෙන්න ඕනේ. එතකොට ලියන්න ඕනේ අද ඉඳන් සිහියෙන් කරන්න ඕන කාර්යයන් 5. කියන්න බලන්න. අද ඉඳන් සිහියෙන් කරන්න ඕන කාර්යයන් 5. මගේ ජීවිතේ නිරෝගීව තියාගන්න. 1. ඔව් වස විසෙන් තොර ආහාර ගන්න. තව එකක්. හොඳ නිින්දක් ලබන්න ඕනේ. තව එකක්. ඖෂධීය පානයන් පානය කරන්න ඕනේ. තව එකක්. ව්‍යායාම කරන්න ඕනේ. තව එකක්. දේශීය ආහාර ගන්න ඕනේ. වස විසෙන් තොර දේශීය ආහාර. වතුර බොන්න ඕනේ ලීටර් 6ක්වත්. තව ලීටර් 6ක් කියන්නේ දවසට වීදුරු 6ක් බොන්න ඕනේ. නෑ සතුට කියන්නේ වෙන එකක්. අපි කියන්නේ ශරීරයට. ලස්සනට අඳින්න ඕනේ. ලස්සනට අඳින්න ඕනේ නේද? මැච් වෙන්න අඳින්න ඕනේ. දැන් පිරිත් නූලක් තියෙන්නේ 3 වරුවනේ. මේක දවසක් 2ක් 3ක් 4ක් 5ක් දාගෙන ඉන්නවනම් මූ මානසික රෝගී. ඇයි මේක නූල් ගොඩක් දාගෙන වැඩක් තියනවද? වැඩක් නැහැ. අපි රත්තරන් මාලයක් දැම්මත් දෙසරයක් හිතන්න ඕනේ ඉමිටේෂන් මම දාන්නේ නැහැ. දානවනේ මම ඉමිටේෂන් දානවනේ කීක දාන්නවා. මේ රත්තරන් මාලයක් කියන රවට්ටන්න රත්තරන් ඕන එකක් දාන්නේ නැහැ. තේරෙන්නේ? මම එනං එච්චරට ආවා මම එන ඉමිටේෂන් එකක් දානවා අර වගේ. නේද? දැන් සමහර ඒගොල්ලෝ ඉන්නවා මේ කරාබු දෙක වෙනස් කරලා තියෙනවද? අවුරුදු ගානකින් වෙනස් කරලා නැහැ. සමහර අයගේ කොටහළු වෙච්ච දාපු කරාබු දෙක තමයි තාම දාන්නේ. උඹ වෙනස් කරන්න පුළුවන් ලේසියෙන්? බෑ. එහෙනම් අදම ගිහිල්ලා වෙනස් වෙන්න ඕනේ. කොණ්ඩේ බඳින ආකාරය වෙනස් කරගන්නවා. අඳින ආකාරය වෙනස් කරගන්න ඕනේ. ගන්න සාරිය පාඩ වෙනස් කරගන්න ඕනේ. කතා කරන ආකාරය උයන ආකාරය වෙනස් කරන්න ඕනේ. වෙනසක් හය කියන්නේ. හස්බන්ඩ්ට කතා කරන ආකාරය පවා වෙනස් කරන්න ඕනේ. මේ වෙනස දැක්කේ නැත්නම් අපේ ජීවිතේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනස ඔබ වෙන්න නම් අද ඉඳන් ඔබ අඳින කරන හැසිරෙන ආකාරයේ චර්යාව වෙනස් වෙන්න ඕනේ. තේරෙනවද? ගෙදර ගිහිල්ලා වුණත් එහෙම වෙනස්. අනිත් ඔක්කොම දැනන්න ඕන හැසිරෙන ආකාරය වෙනස් කියලා. වෙන්ද කෑ ගහලා ඉන්න අය අද සින්දුව කියාගෙන කුස්සියේ වැඩ. සින්දුවක් දාගෙන කුස්සියේ වැඩ කරනවා. ෆෝන් එක දාගෙන ඉංග්‍රීසි පාඩම් දාගෙන එළවලු ටික කපනවා. බයි ගන්න කරන්නේ. පුළුවන්. YouTube එකේ දාගන්නවා පාඩම දාගෙන එළවලු ටික කපනවා. හරි වෙනස්. ඉංග්‍රීසි වචන ඉගෙන ගන්නවා. ළමයින්ට තේරෙනව නේද? ආන්න දැවෙන ආශාවක් හයි කියන්නේ. මිනිස්සුන්ට කතා කළත් ආදරෙන් කතා කරනවා. මිනිස්සු දකින්නවා ඔයාට වඩා ආදරණීය කෙනෙක් ලෝකේ තව නැහැ කියලා. එහෙනම් ශරීරයට ආයි කවදාවත් වස විස ගන්නවද? අරක්කු ටිකක්, සිගරට් ටිකක් ගන්නෙ නැහැ. නේද? මේ ගැඹුරු තෙලේ බැදලා එන ඒවා කරවද අපි? නෑ කිසිදාක ආයි කන්නේ නැහැ. එහෙනම් මගේ ජීවිතේ වෙනස්. දැන් ඔන්න ආයි අපි බානවයි නම් සන්තුට්ටි පරමන්දරන් සතුට ගේන්නේ කොහොමද? අපි දැන් අද ඉඳන් try කරනවා. අද ඉඳන් මගේ ජීවිතේ සතුට ලං කරගන්නේ කොහොමද? සතුට ලං කරගන්නේ කොහොමද? කියන්න බලන්න. හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. ලැබෙන අවස්ථාවකම
සුභවාදී අර පෙරුණු පැත්ත හොඳයි කියනවා වගේ නේද? අපි කියමුකෝ අද ගෙදර යනකොට සුදු කොඩි දාලා හස්බන්ඩ් මැරිලා. බලක්වන්න පුළුවන්ද? බෑ. මැරිලා නම් දුක් විඳලා වැඩක් තියනවද? එයා බලාපොරොත්තු වෙන්නේ ශක්තිවන්ත ගෑණියෙක් ගේ ඇතුළට ඇතුල් වෙයි කියලා. වා ඇතුල් වෙන්න ඕනේ. හරි. මම ඔයාට නැති අඩුව මම කිසිදාක දරුවන්ට ලැබෙන්න දෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. මම ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්න ඒ ශක්තිය ඔබට එන්න. කරන්නේ? ගෙදරට ඇතුල් වෙනකොට යන්න දිව්‍ය විමානයකට වගේ අද ඉඳන්. මම මගේ දිව්‍ය විමානයට පැටවු එක්ක නේද? සමහරට දෙයියා ටිකක් තද වෙන එකෙක් වෙන්නේ නැති. සමහර දෙයියෝ ඉන්නවනේ තද වෙනේෝ නේද? උන්ට ඉතින් මොකද කරන්නේ? උන්ට දොළපිදේනි දුන්නේ නැත්නම් උන්ව මට්ටු කරගන්න පුළුවන්ද? බෑ. ඉතින් යටත් පහත් වෙන්න වෙනවා. නේද? දෙයියනේ කියලා ගාඩු කළා දන්නා මූ ඔය නාටිකාංගනාව දන්නවා දෙයියන්ව මට්ටු කරගන්න හැටි. ඒ දෙයියන්ව මට්ටු කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ආන්න ඒ දෙයියන්ගේ සාපෙම ගෙදෙට්ට එනවා. ගොඩක් අයට එහෙම වෙනව නේද? ඒ මිනිස්සු සාප කරනවා. සමහර අය ඉන්නවා සාප කරනවා. අවමානෙන් අදිමානෙන් ඉන්නනවා සාප කරනවා. ඒගොල්ල කුණුහරුප කියනවා, බයිනවා, තද වෙනවා, මානසික රෝග. කරන්න දෙයක් නෑ දැන්. හැබැයි ඔබ වෙනස්. ඔබ දරුවන්ට පුදුම විදියට සලකනවා. නැන්දම්මට පුදුම විදියට සලකනවා. ඔබ විශ්වාස කරන නැන්දම්මට සලකන්නේ නැති කිසි ගෑණියෙකුට හරියන්නේ නෑ. නැන්දම්ම මානසික රෝගයකින් ඉන්නේ. නැන්දම්මට ඉන්නේ පුතා විතරයි. නැන්දම්මට ඔයා දුවෙක් නෙවෙයි. හැබැයි ඔයා දැනගන්න ඕනේ නැන්දම්මට අන්කන්ඩිෂනල් ආදරය කරන්න. තමන්ගේ මිනිහාව අල්ල ගන්න මීට වඩා ක්‍රමයක් තියෙනවද? මීට වඩා ක්‍රමයක් නැහැ. එන නැන්දම්මට පුදුම විදියට ආදරය කරන්න. හස්බන්ඩ්ගේ පැත්තට පුදුම විදියට ආදරය කරන්න ඕනේ, සලකන්න ඕනේ. මොකද උන් තමයි දොස් කියන්නේ ගොඩක්. නමුත් ආදරය කරන්න, උන් සලකන්න ඕනේ. ගෙදරට ආවම දෙයියන්ට වගේ සලකන්න. අනේ අක්කී ඉඳලා යන්නානේ කාම ටිකක් කාලේ යන්න අපි ඉස්සරහට කිව්වනේ සම්බෝලයි බතු කියන දෙයියන් කියලා. මොකද වෙන්නේ? තීර ටිකක් හරි විතරයක් දාලා හරි දෙනවා. අනේ නම්ලි හරි හොඳයි කන්න නුඹදී කවදාවත් අරින්නේ නැහැ. මරණට ඇවිල්ලා උඹ එක කියන්නේ. ඔයගලන් හොඳ නෙමෙයි කියන්නේ මේ නංගි මෙහෙම පෙට්ටියක් ඇතුලේ හිටියට ගිය සුමානෙත් අපිට කන්න දීලා ඇවිල්ලා. දැන් ක්‍රිය වැදගත්කම නේ? හරි. එහෙනම් සතුට ගෙන දෙන්න ලස්සනට අදින්න. මේ වගේ ලස්සනට අදින්න. මම ආසයි ඇඳලා ඉන්න ක්‍රමයට. ඒ වගේ උගලත් ලස්සනයි. හැමෝම ලස්සනයි. හැබැයි ඒවා ගැළපෙන්න අදින්න. ලස්සනට අදින්නයි ගැළපෙන්න අදින්නයි දෙකක්. තේර නේද? ඒ ගැළපෙන්න අදින්න. ඒවා මැච් කරලා අදින්න. කොණ්ඩේ ඒ විදිහට හදාගන්න. ප්‍රිය කෙනෙක් වෙන්න. ප්‍රිය කෙනෙක්. සතුට දෙන්න හැම කෙනාට වැඩක් කරලා සතුට කරන්න. උදව් කරන්න වැඩ කරලා දැන් ඉන්න මිනිස්සුන්ව සතුටු කරලා යවන්න. හැම මිනිස්සුම පින් සිද්ධ වෙයි නෝනා. ස්තුතියි නෝනා. එහෙම කියලා නේද? අන්න ඒව එකතු කරන්න පුළුවන් තරම්. දැවෙන ආශාවක් ඇති කරන්න පින් එකතු කරන්න. පුළුවන් තරම් හොඳ වැඩ කරන්න. දැන් ලයිබ්‍රරියෙන් නම් වැඩි පොත් ප්‍රමාණයක් අද ඉඳන් මුන් ටික කියවනවා නම් උමුට බලෙන් දීලා හරි කියවපන් කියලා ආන්න. මිස් පොතක් කරා යන්නේ. එතකොට මොකද වෙන්නේ? අලුත් පොත් ගන්න ඔය මනෝවිද්‍යාත්මක පොත් අරගෙන මේකට බෙදලා දෙන්න. ජීවිත වෙනසක්. සතුටගෙන දෙන්න වැඩ කරන්න. විශ්වාසා පරමාඥාති. අද ඉඳන් මොකද වෙන්නේ? ආත්ම විශ්වාසය. යකඩ ගැහණියක් වෙන්න. යකඩ මිනිහෙක් වෙන්න. යකඩ තරුණයෙක් වෙන්න අද ඉඳන්. අද ඉඳන් මට කරන්න පුළුවන්. මේ කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? භූතයෝ විමානෙට ඉන්නවා. ඔය මගේ පුතේ දුවේ භූත ආත්ම තියෙන මිනිස්සු ඉන්නවා. උන් ආසයි දැන් ඔය දැන් අර සභාපතිතුමා ඕගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් ඒ සභාපතිතුමා වටා ඉන්නවා මෙහෙම භූත ආත්ම ටිකක්. ඒ භූත ආත්ම තුල උන් කරන්නේ වංචාව, දූෂණය මේ සභාපතිතුමා යොමු කරන එකට. යොමු කළා විරලා අන්තිමට කරපු ඔක්කොම මේ මිනිස්සුගේ පිටින් වරිනවා. අරුන්ගේ පව් ටික ඔක්කොම මේ මිනිස්සුගේ පිටින් වරිනවා. එකෙක්වත් දැන් ළඟ ඉන්නවද? එකෙක්වත් දැන් ළඟ නැහැ. අන්න ඒ වගේ අපිට බොන්න දීලා අපිව කේන්ති අවුස්සලා අපිව තරහ කරලා අපිට කේලම් කියලා අපිව විනාශ කරනවා. උන් හොඳ මිනිස්සුලා ඉන්නවා. ඒ වගේ මානසික භූතාත්ම තියෙනවා. ඒවෙන් පරිස්සම් වෙන්න. කිසිම කේලමක් අහන්න එපා දෙන්න. කිලිම වලට උඩ ගන්නවා. ඔයා මට මෙහිම දෙයක් කිව්වද? එච්චර මට දැනගන්න නෑ. ඕකේ මගේ හිතේ නෑ. කිලිම අහන්න. එතනින් ඉවර කරන්න. හරි. එහෙනම් තව එකක් තමයි ආත්ම විශ්වාස. ඊළඟට ආර්ථිකේ ශක්තිමත් කරන්න අද ඉඳන්. අද ඉඳන් මොනවද කරන්න ඕනේ? ආර්ථිකේ ශක්තිමත් කරන්න. ගෙදර ගිහිල්ලා අද ඉඳන් අනාගතේ හරිය ලොකු අර්බුදයක් එනවා. ඒකට
ඔයා ගන්න එළවලු වලින් 50% ගෙදර හිටව ගන්න. හැමෝම ගෙදර මුරුග ගහක් තියෙනවද? අද උස්සන බාන මුරුග ගහක් තියෙනවද? හැම ගෙදරකම මුරුග පොළ ටික ගන්න බැයිද? ලෝකේ තියෙන හොඳම වැල්ලුම මොකද්ද? මුරුග. බැඳලා ගන්න පුළුවන්, සම්බෝල හදලා කරන්න පුළුවන්, කලවම් කරලා ගන්න පුළුවන්. කිසිම කැන්සර් එකක් එනවද මුරුග ගහමුයි? නැහැ. කිසිම කැන්සර් එකක් එන. එච්චර බලවත්. කිසිම වසවිසක් තියෙනවද? නැහැ. අද ඉඳන් දෙහි ගහේ ඉඳන් වත්තේ වවන්න. ඔයාගේ අත් එකේ වවන්න. පෝච්චියර වවන්න. ගොටුකුල ටික ඉලා වවන්න. මිරිස් ගහ හිට වවන්න. එතකොට ඔයාට අර එළවලු වලට යන මුදලින් 50% අඩු කරගත්ත හැකි නේද? එහෙනම් අද ඉඳන් ආර්ථිකේ ලයිට් බිල අඩු කරගන්න පුළුවන් තරම්. ෆෝන් බිල අඩු කරගන්න. ලයිට් බිල අඩු කරන්න ක්‍රමයක් කියන්න බෑ. හවස 6 ඉඳන් රෑ 10 වෙනකම් ෆ්‍රිජ් එක ඔෆ් කරන්න. අයන් එක ගහන්න එපා. ෆෝන් charge කරන්න එපා. ලයිට් බිල 50%කින් අඩු වෙනවා. හවස 6 ඉඳන් රාත්‍රී 10 ෆ්‍රිජ් එක ඔෆ් කරන්න. අයන් ගහන්න එපා. ඉලෙක්ට්‍රික් කුකර් මුකුත් ගහන්න එපා. නේද? ඔන්න එකේ තියන්න එපා ෆ්‍රිජ් ගහලා. ප්ලග් එක ගහලා තියන්න එපා. ප්ලග් එක ගහලා ටීවී ඔෆ් කරලා තිබ්බට මීටරේ කරගෙනවා. ප්ලග් එක ගහලා ටීවී එක ඔෆ් කළා නම් ඒත් මීටරේ කරගෙනවා. තේරුණා නේද? ඒවා පාරිභෝගිකයන්ට කියලා නැහැ. ඒ හින්දා මේ දේවල් අනුගමනය කරලා ආර්ථිකේ රුපියල් 2000කින් 3000කින් පඩි වැඩි වෙනවා නේද? ආයි කිසිදාක ත්‍රිවිල් යන්න එපා. පැය කිලෝමීටර් 1යි නම් කිලෝමීටර් 1මාර නම් ත්‍රිවිල් එක යනවද? නෑ රුපියල් 100ක් ඉතුරු වෙනව නේද? ආන්නේ රුපියල් 100 ඉතුරු ඇඟට ශක්තිය. ආර්ථිකව ශක්තිමත් වෙන්න. අද ඉඳන් හංගපම් මගේ දුවේ රුපියල් 1000ක්වත් මට කියලා. ලිබ්බොක්කේ හරි හංගපම් පොතක දාපම් මේක මට. උඹලා ඔක්කොම කසාද බඳලා ගිය දාට මට තනි වුණොත් මිනිහන් මැරුණොත් මං තනි වෙලා නේද? දෙයියගේ පිටින් මට පෙන්ෂන් එකක් තියෙනවා. ඒකත් මදි වුණොත් මට කියලා කීයක් හරි කියලා රුපියල් 1000ක් හංගා. මොකද තියෙන ඉන්ෂුරන්ස් එක? මොකුත් නැහැ. නේද? ඒ හින්දා පුංචි ඉන්ෂුරන්ස් එකක් හරි තියාගන්න. කරන්න පුළුවන් අය. එතකොට ප්‍රයිවට් හොස්පිටල් එකකට හදිස්සියකට යන්න තුන කන්නඩ දෙකක් ගන්න. අග්‍රහාර යන්න බැයිද ඔයගොල්ලෝ? ඔව්. ඒ අග්‍රහාර වල ලොකුම එකට යන්න. රන් එකටම යන්න. බය නැතුව යන්න. එතකොට ඔයාලට ජීවිත ශක්තිමත් නේද? හොස්පිටල් එක අවුල් නම් දැන් පහුගිය කාලේ කොවිඩ් හැදිලා ඒගොල්ලෝ අග්‍රහාර තියන අය ගිහින් හිටියා. බය නැතුව. ශක්තිය නේද? ජීවිතේ ශක්තිය එකතු කරගන්න. ඒන්ට අද ඉඳන් ඔයා වෙනස් වෙන්න ඊළඟට අධ්‍යාත්මිකව පෝෂණය වෙන්න. අද ඉඳන් දවසකට විනාඩි 10ක්වත් ආනාපාන සතිය. ඔයාලට සීට් එකේ ඉඳන් හිටියාගේ නේද? ආනාපාන සතිය නේද? ආනාපාන සතිය මම after lunch අපි ඉග්නොරේට් වෙලා. පැයක් විතර after lunch පැයක් දෙන්න පුළුවන් නේද? ඔයගලන්ට කීයටද දැන් වෙලාව 1:30. අපිට 2:15 ඇවිල්ලා 3 වෙනකන් ඉන්න පුළුවන්ද? කැමරට වින්න පැය භාගයක් අරගෙන 3 වලට ඉවර කරමුද? එකගද? මොකද 3 වලට මම කියන්නේ මට ටෙක්නික්ස් ටික මම කියලා දෙන්න ඕනේ. අද ආයෝජනය කරන්න කමන්නේ ආයි දවසක් එන්නේ. අපි මම 2:45 2:45 කරා. හරි එතකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න අධ්‍යාත්මයෙන් පෝෂණය වෙන්න. ආයි දරුවෝ මැත්තේ ඉඳලා හස්බන්ඩ් මැත්තේ ඉඳලා කවදාවත් ජීවිතේ හිත හදා ගන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා සිත හදා ගන්න අඩුම වශයෙන් විනාඩි 5ක් 10ක්වත් භාවනා කරන්න කියලා. ඒ භාවනා කරන ටෙක්නික් එක මම හරියටම කියලා දෙන්නම්. ඔය මෙච්චර කල් කරලා තියෙන භාවනා නෙමෙයි. ඒවා සිතට කොහෙද වැඩක් නැහැ. S2 පියන් හිටිය කියලා වැඩක් නැහැ. හරි. ඊළඟට අධ්‍යාපනය. හයියෙන් කියන්නේ. අධ්‍යාපනය. අද ඉඳන් හිතන්න මාස 6ක් ඇතුළත මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවාමයි. ෂුවර් මට පුළුවන්. මම ඉගෙන ගන්නවා. අද ඉඳන් මම මගේ කාර්යක්ෂම කඩීමට අවශ්‍ය වූ මොනවාද ක්වොලිෆිකේෂන්ස් කියලා බලලා ඒවා එකක් හරි සම්පූර්ණ කරගන්න. නේද හැමදාම ක්ලාක් ඇවිල්ලා ක්ලාක් පෙන්ෂන් යන්න වෙනවා. නේද? මේ වගේ තනතුරකටත් අඩු වශයෙන් යන්න බලන්න. නේද? මේ වගේ තරඟ යන්න පුළුවන් නේද අපිට? අඩු වශයෙන් ආඩම්බරයෙන් මගේ අම්මා ඇතුළුනේ නිකම්ම සංවර්ධන සහකාර ආදා ප්‍රාදේශ සභාවේ ලේකම් තනතුරක් ගන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. අන්නේ දත්තට යන්න. ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. පුංචි.
ජීවිතේ වෙනස් කරගන්න. මේ පරිසරයට ආදරය කරන්න. green environment එකක් හදන්න. මෙච්චර ලස්සන භූමියක මේක නිකන් මට පේන්නේ හරිය නිකන් ඉට්ලියේදී වලින් දාපු ආටිෆිෂල් මේ ශාලාවක් මේක. කිසිම මේ ලස්සන පරිසරයක හදපු කෘත්‍රිම ගොඩනැගිල්ල. සැලසුම් කරලා තියෙන හරි පුව විදියට. තේරුණා නේද? මේක නිකන් ඇස්වලට තව මේ කම්ෆර්ටබල් වෙන්න මනස හැදෙන විදියට හදන්න. පරිසරය හදන්න ලස්සනට. ඕගොල්ලෝ හරි ගස් ගෙනත් හිටවන්න ඉස්සරහට. ඒක ලස්සනයි. මේ වටේම ලස්සන ගස් ටිකක් හිටවන්න. පුංචි ප්ලාන්ට්ස් ටිකක් හිටවන්න. ගෙදරත් එහෙම. පරිසරයට ආදරය කරන්න. සතා සිව්පාවට ආදරය කරන්න. හරි. ඊළඟට තව එකක්. සමාජයට දැක්මක් ඇති කරගන්න. අද ඉනම් පාසල් වලට, දහම් පාසලට කාන්තා සමිතියේ නායකත්වය දෙන්න. සුබ සාධක සංගමය හොවා මෙහෙවන්න. ඒ ජීවිතය තුළ වෙනසක් දකින්න. එහෙනම් ඔයා අද ඉඳන් ජීවිතය වෙනස් කරගන්නකොට ඔයාට දැනේ මට මා හමු වුණා කියලා. හයින් කියන්නේ. මාද මට හමු වුණා. ඔයාට මම කිව්වා ජීවිතය ගැන. ජීවිතය ගැන කියනකොට උපත මතක් වෙන්න ඕනේ හැමෝටම. ඇයි අපි පුරුනේ? ඇයි අපි පුරුනේ? අපේ උපත කියන්නේ අම්මා තාත්තගේ එකතුවක් නේද? තාත්තගෙන් පිටවෙන ශුක්‍රාණු දහස් ගාණක්. වලින් එක ශුක්‍රාණුවක් තමයි මම. අම්මගෙන් පිටවෙන ඩිම්බ දහස් ගාණකින් එක ඩිම්බයක් තමයි මම. මේ ශුක්‍රාණු යෝනි මාර්ගයේ දිගේ ගිහිල්ලා සරු ඩිම්බයක් හොයාගන්නවා. මම මේ කිව්ව කතාවේ වටිනාකම මම කියලා දෙන්න යන්නේ. මේ ශුක්‍රාණුවේ ඇතුලේ තියෙනවා DNA කියලා ප්‍රබල බලයක්. DNA අණුවක්. අම්මගේ ඩිම්බේ ඇතුලේ තියෙනවා DNA කියලා අණුවක්. මෙන්න මේකේ අම්මගේ තාත්තගේ මුළු ඉතිහාසෙම රෙකෝඩ් වෙලා තියෙනවා. කරපු පින්පව් ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. හරියට හાર્ඩ් ඩිස්ක් එක වගේ. Google එකේ සේව් කළා වගේ. Google එකේ සේව් කළා වගේ data ඔක්කොම ඔබ කරන්න කියලා data සේව් වෙලා තියෙනවා. ඒක වැරදි කරන්න එපා කියන්නේ ඒකයි മന്ത്രിතුමාලට. මේ ඔයාගේ විශ්වයේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. මේ සුක්‍රාණුව එක සුක්‍රාණුවක් ශක්තිවන්ත දෙවන්තෙක් මිස දිබ්බේ පසාරු කරනවා. මේ ඔබයි තේල් එක හරලා ගිහිල්ලා දිබ්බේට ඇතුළු වුණාට පස්සේ මේ දෙන්නගෙම තියෙන DNA අණු එකට මිශ්‍ර වෙනවා. DNA කියන්නේ කබයක තියෙන කෙඳි වගේ. මේ කෙඳි එකතු වෙලා අලුත් කබයක් හදනවා. මේ කෙඳි වල ඒ අම්මගේ තාත්තගේ ගතිගුණ ලක්ෂණ ආත්ම ගානක ඒවා රෙකෝඩ් වෙලා තියෙනවා. ලෙඩ රෝග බව රෙකෝඩ් වෙනවා. මේ විශ්වයේ තියෙන භයානකකම ජීවිතයේ තියෙන භයානකකම අවබෝධ කරගන්න අද. ඔබ මේ දැන් කරන මේ මොහොතේ පවා ඔබගේ සිතේ මේවා රෙකෝඩ් වෙනවා. ඔබ අද දවසේ මේ වගේ දෙයකට ආයෝජනය කළා. මේ වගේ සිත හදාගත්ත රෙකෝඩ් වෙනවා. මේ රෙකෝඩින් එක කියනවා. ඔබට යම් වෙලාවක මතක් කරලා දෙනවා ඔබ එදා හදාගත්ත ශක්තිය අද භාවිතා කරපන් කියලා. එදා ඔබ ඇහුවනේ දරස්තර මෙහෙම දෙයක් කිව්වා. එහෙනම් මේක නොකර ඉඳපන් කියලා මතක් කරනවා. යටින් කියන්නේ ඒකයි. ආදරණීය මගේ යාළුවනේ මේ හැදෙන යුක්තාණුව බෙදිලා අපේ හැම අවයවයක්ම නිර්මාණය කරනවා. ඉස්ලාම නිර්මාණය වෙන අවයවය තමයි හදවත කියන්නේ. ආවේගනය හැඟීම දැනෙන්න ගන්නවා අම්මට. අම්මා ડોක්ටර්ට ගිහිල්ලා ගියාම ડોක්ටර් ස්ටෙප් එක දීලා කියනවා නිරෝගී ගරුපතක් පිළිසිඳ අරගෙන කියලා. නැත්නම් කියනවා හાર્ට් එක බීට් වෙන්නේ නැහැ දරුවගේ ඇබෝට් කරන්න කියලා. මේ මොහේ හදවතයි හදවත ගැහෙන රාවයයි හෘද සාක්ෂියයි.
වෙන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණ මේ කොවිඩ් සමයේ 3600 ගණනක් පාසල් ළමුන් විතරක් ඇඩෝට් කළා කියලා වාර්තා වෙන්නේ. ඒ ඔබේ දුර වෙන්න පුළුවන්, ඔබගේ නංගි වෙන්න පුළුවන්. වැඩිම ඇබෝෂන් තියෙන දිස්ත්‍රික්කයේ කුරුණෑගල, පුත්තලම, වයඹ. ඇනලා මරන්නේ. වැඩිම මන්ත්‍රෝවේට පැවිදිච්ච අය ඉන්නේ වයඹ. ලංකාවේ හොඳම අධ්‍යාපන ප්‍රතිඵල වයඹ. ලංකාවේ වැඩිම හමුදාවට ගිහිල්ලා ඉන්නේ වයඹ. ලංකාවේ වැඩිම ටියුෂන් තියෙන්නේ වයඹ. ලංකාවේ වැඩිම ඇඩෝෂන් තියෙන්නේ වයඹ. ඔබ දැන් හඳුනනවා ඔබේ උපත පිළිබඳ. ඔබ කොච්චර වාසනාවන්තද. ඔබගේ දරුවෙක්වත් අංගයක් කළෝන්නේ ඒ ඔබ පෙරපින් කරහින්ද. හොඳ උස්මක් ගන්න. හොඳට උස්ම පිට කරන්න. හොඳ උස්මක් ගන්න. උපත හයිය කියන්නේ. මරණය හයිය කියන්නේ. ඕ මට දැනෙනවා. උපත සහ මරණය. මම දැන් හොඳින් නඳුනනවා. දැන් මට හොඳින් දැනෙනවා. ජීවිතේ වටිනාකම. මරණය. මම සමානයි සිත ගන්න කය. මගේ කයෙන් සිත වෙන් වෙච්ච අවස්ථාව මරණයයි. මම දැන් මරණය හොඳින් නඳුනනවා. උපතෙන් හොඳින් නඳුනනවා. මේ දෙක අතර ජීවත් වෙන්නේ කොහොමද කියලා සර් මට කියලා දුන්නා. මේ හැම දෙයකම මුල් වන්නේ සිත. මේ සිත පිස්සු හැදෙනවා. පිස්සෙක් වගේ හැසිරෙනවා. අවමානට ලක් වෙනවා. අතිමානින් මත් වෙනවා. පංචේන්ද්‍රිය පාලනය කරගත නොහැකිව ලත වෙනවා. කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බෑ ඇයි මේ කියලා. සත්තු වගේ හැසිරෙනවා. passes away from this earth plane without completing the purpose of coming to the earth plane. ඔයා මේ ලෝකෙට ආව තේ ඇයි නොදන්නා බවින්නවා පව් කරනවා. බොහෝ අය අකාලේ මිය යනවා. ඒ මරණය ඔබට අද මේ මොහොතේ දන්නේ. මරණය කියන්නේ 99.9% සිත 0.001 එකක් වූ කයෙන් වෙන්නේ. Even after death, the layer of rigid mind මේ සිත හැමතැනම සංසාරේ සැරිසරනවා. පින්කරට ඈතට යනවා. පෞකලයන්තෝ ගහේ ගෙදර වත්තේ ගහක පිටියේ උණුම උඩේ හැදෙන්න පුළුවන්. දුර්වල මිනිසෙකුගේ ශරීරයේ වාසය කරන්න පුළුවන්. දැන් වර්තමානයේ මේ හැම එකක්ම විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. එයින් මගේ යාළුවනේ ජීවිතය ගැන හොඳට අඳුර ගන්නවාද? මම ජීවිතේ හොඳින් අඳුරගත්තා. හයි කියන්නේ මට මා හමු වුණා. මාද මට හමු වුණා. මට අද දැනෙනවා වෙනකට වඩා වෙනස් අද මම. ඇයි මට මාව දැනෙන නිසා. නැගිටින්න හැමෝම හොඳ හුස්මක් ගන්න. හොඳට හුස්ම පිට කරන්න. ගැඹුරු හුස්මක් ගන්න. හොඳට හුස්ම පිට කරන්න. මට මා හමු වුණා. හයි කියන්නේ මාද මට හමු වුණා. කියමු. හයියෙන් කියමු. හඬගා කියමු. හඬගා කියමු.
හයියෙන් කියන්නේ. හඬලා කියන්නේ. මේ ඔබයි. ආදරණීය යාළුවනේ. මම ඔබට පහරක් දුන්නා. පිටින් දුන්නා. ආදරේ හින්දා. නුඹට නුඹ හොයාගන්නකම් මම නුඹ පසුපස හිටියා. මේ නුඹයි. කිය. අයියේ. Loudly. මේ වගේ කියන්න. ගණනේ වනාන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ අයියේ මට හමුුණා මාද මට හමුුණා ජීවිතේ ප්‍රථමවතාවට ඔබ හොයාගත්තා. දැන් ඔබට තනි වෙච්ච වෙලාවෙදී මතක් වෙනවා මම කිව්ව හැම දෙයක්ම. හස්බන්ඩ් කතා කරනකොට දරුවෝ කතා කරනකොට වයිෆ් කතා කරනවා නැන්දම්ම කතා කරනකොට ඔවුන්ගේ චර්යාවන් නැවි පේන්න ගන්නවා. මොහොතක් වේදුනා අප දෙදෙනා පිළිසඳේ භවයක් සේ හැඟුණා ආරෝමය ඇසුරේ සිතු සම්පත් සැදුනේද දසි දස්සන් ලැබුනේද ඇසුරිට මගෙන් මා ප්‍රමුදිත දැසින් මට පිළිතුරු ලැබුණා මට මා හමු වුණා මාද මට හමු වුණා මේ නුඹයි ගලනේ වනාන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මට හමු වුණා මාද මට හමු වුණා මගේ යාළුවනේ ජීවිතේ තියන්නේ හිතන්න හිතන හැදෙන්න මේ සුළු මොහොතේ ජීවිතේ නැති වෙන්න තියෙන්නේ විනාශ වෙන්න මේ මොහොතේ අපි සිහියෙන් වැඩ කරමු සතිය කියන්නේ සිහිය අවබෝධය වර්තමාන මොහොතේ ඔබ ක්‍රියා කරන ආකාරය කියන්නේ හමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා ඇසුරිමි පැනයක් හිනෙන්නේ සිත විදහා ලද හැමදේ අවසන් සතුටින් නොද සිටිනේ ඇසුරිට මුනිවත පා කිසිවක් නොකියා මාගෙන් මා වැටුණා කිසිවක් නොකියා මාගෙන් මා වැටුණා හොඳ ප්‍රසන්නාදයක් අපි ලන්ච් අරගෙන පැය භාගෙන් එන්න පුළුවන් නම් එමු මට ඔබට තියෙන්නේ ඊටාම වැදගත් දෙයක් කියලා දෙන්න. මොකද අද දවසේ මම කියලා දුන්නා නම් ඔබට එන්න ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා. එච්චරයි මම කියලා දෙන්නේ. පැය භාගයයි මට සෙෂන් එකට ඕනේ. ඔබට එන ප්‍රශ්නේ ඔබම විසඳගන්නේ කොහොමද? ඒ ස්කිල් එක ඩෙවලොප් කරන්න ඉතින්. ඒකට ගොඩක් ජීවිතේ ජය ගන්නවා. ඊට පස්සේ අපි දවස් දෙකක වැඩමුළුවේ ඔයගොල්ලෝ 40 එන්න මගේ සෙන්ටර් එකට. ඇවිල්ලා රැයක් ඉමු ඔක්කොම අතහැරලා දාලා ජීවිතේ ජය ගන්න. හදමු අපි. ඉතින් මම පොරොන්දු වෙනවා ඔයගලන්ට උදව් කරන්න. ආදරණීය යාළුවනේ කෑම කාලා හැකි මුලින් පැය භාගයෙන් එන්න පුළුවන් නම් එන්න.
වතුර එන්නේ නැහැ සුදු. Apa?